right. එහෙනම් ඔන්න මගේ පුතේ හඬ ගොඩක් අඩුවෙන් වුණා වුණත් නේද? අවසාන මොහොත වශයෙන් අපිට හම්බ වෙන්න අවස්ථාවක් මෙහෙම හම්බ වුණා. ඉතින් මම හිතන්නේ මගේ අතින් කෙරෙන්න තිබිච්ච අවසාන පුංචි පාඩම් කොටසක් එකම එක පුංචි පාඩම් කොටසක් මගේ අරලා තිබිච්ච නිසා ඒ කොටස මේ විදිහට පාඩමක් වශයෙන් දාන්න මම බලාපොරොත්තු වුණා. කොච්චර වුණාත් හිතට හොඳ නැහැ. පුංචි පාඩම් කොටසක් හරි මගේ හැරිලා ඉවරලා නේද? ඇත්තටම කිසිම පාඩම් කොටසක් මගේ ඇරලා නෑ මගේ. හැම පාඩම් කොටසක්ම ඉතාම හොඳින් ඔයාලා තුල ගැප් වෙලා තියෙන නිසා මම උගන්වපු දේවල් මට හිතට කිසිම බයක් ඇත්තේ නැහැ. ඔයගොල්ලෝ ඉතාම ශක්ති සම්පන්න විදිහට මුණ දෙන්න විභාගෙට හැකියාව හොඳින්ම හම්බ වෙනවා. ඉතින් ඒක නිසා මගේ ආදරණීය දුවේ පුතේ ඔයගොල්ලෝ එක පුංචි පාඩම් කොටසක් තිබ්බා මගේ අතින් ආවරණය නොවුණු ඒකේ චූටිම පාඩම් කොටසක්. ඒක නිසා ඉතාම කුඩා වෙලාවකින් ඔයගොල්ලන්ට හෙට දවසේදී නැත්තම් විභාගයට මුණ දෙන්න තියෙන අවස්ථාව පාඩම් කරගන්න තියෙන අවස්ථාව. නමුත් පුංචි කොටසක් හරි මගේ ඇරිලා විභාගයට යන්න ඕනේ කමක් නැති නිසා ඉරුගල් සර් කල්පනා කරා මේ කොටස ඔයගොල්ලන්ට දාන්න. ඉතින් ඒක නිසා සර් කල්පනා කරා මේ කොටස ඔයගොල්ලන්ට මේ විදිහට උගන්වන්න. සර් බලන්න මතක තියාගන්න ඔයාලට පළවෙනි වීඩියෝස් දෙකක් මම දාලා ඇති. ඒකේ අවසාන කොටස තමයි මේ. අද තියෙන්නේ මාතෘකාව කතා කරන්න විද්‍යුත් චුම්බක ප්‍රේරණය සම්බන්ධව. මම මේක ටිකක් ඉක්මනට කතා කරලා දාන වැඩි කාලයක් නාස්ති නොකර. මොකද පාඩම් කරගන්න ගොඩාක් දේවල් ඔයගොල්ලෝ ගෙලන්න තියෙන නිසා. මේ විදිහට විද්‍යුත් චුම්බක ප්‍රේරණය නැත්නම් විද්‍යුත් චුම්බක ප්‍රේරණ මූල ධර්මය කියලා කියන මාතෘකාවම මෙතන තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කතා නොකර ඉන්නේ එහෙම හරියන්නේ නැහැ. ඒ නිසා පුතේ මේ කතාව කතා කරේ මයිකල් ෆැරඩේ කියලා කෙනෙක් විද්‍යාඥයා. මයිකල් ෆැරඩේ මෙයා හොයාගත්තා කලින් හොයාගත්තු කතාවල් කලින් වීඩියෝස් දෙකේදීම ඇති. ඒක නිසා ඒව උඩින් යටි ටට්ටක් ගාලා බලලා ඉවර කරන්න සහ මයිකල් ෆැරඩේ කියලා කෙනෙක් විද්‍යාඥයා නේද? ෆැරඩේ කුටීරයක් එහෙමත් හොයාගත්තේ ලෝහ වලින් ආවරණය වෙච්ච කාමරයක ඇතුළේ හිටියොත් එහෙම අපිට හෙන ගහන්නේ නැහැ. අකුණු ගහන්නේ නැහැ කියලා හොයාගත්තේ මයිකල් ෆැරඩේම තමයි. ඉතින් ඒක නිසා ෆැරඩේ කුටීරය කියලා කියන එකට ලෝහ වලින් ආවරණය වෙච්ච කාමරයක අපිට ඒක ඕනේ නැහැ මෙතෙන්ට. නමුත් මයිකල් ෆැරඩේ එයා සෑහෙන අපිට වැදගත් විද්‍යාඥයෙක්. එයා කියනවා පුතේ අපි කාන්දම් කැලට ගත්තාම මේ බලා ගන්න. මම ඉක්මනට කියලා දෙන්නම් මට වෙනද වගේ නෙමෙයි. වෙනද වගේ නෙමෙයි ඉතින් ඉක්මනට කියලා දෙන්න. අපි කාන්දම් කැලල ගත්තාම මේ තියෙන උත්තර ද්‍රව්‍යය සහ මොකද්ද මගේ පුතා? දක්ෂිණ ද්‍රව්‍යය තියෙනවා. උත්තර ද්‍රව්‍යයේ ඉඳලා දක්ෂිණ ද්‍රව්‍යය දක්වා ඔයා දන්නවා උතුරු පැත්තේ ඉඳලා දකුණු පැත්ත දක්වා මෙන්න මේ විදිහට චුම්බක බල රේඛා එහෙම නැත්නම් චුම්බක ශ්‍රාව රේඛා විහිදෙන බව දන්න. මේ තියෙන චුම්බක බල රේඛා එහෙම නැත්නම් චුම්බක ශ්‍රාව රේඛා විහිදෙනවා. උතුරු පැත්තේ ඉඳලා දකුණු පැත්තට තමයි ඒවා යන්නේ. තේරුණා නේද? මයිකල් ෆැරඩේ හොයාගත්ත පොතේ මෙහෙම කතාවක්. අපි ගන්නවා සන්නායක දඟරයක්. මේ තියෙන්නේ සන්නායක දඟරයක්. සන්නායක දඟරයක් කියලා කියන්නේ ලෝහ වලින් ආවරණය කියන්නේ ලෝහ කම්බියක්. ලෝහ කම්බියක් විදුලිය ගෙනියන්න පුළුවන් සන්නායක දඟරයක්. දාලා අපි නිකමට දාමු මෙතන ගැල්වනෝමීටරයක් දාමු මගේ පුතා. නිකමට ගැල්වනෝමීටර එකක් දාමු. ගැල්වනෝමීටර එකක් කියලා කියන්නේ පැටියෝ විදුලිය ගෙනියන්න මේක විදුලිය ගෙනියනවද නැද්ද? ඒක විදුලිය ගමන් කරනවද නැද්ද කියලා බලන්න පුළුවන් පහසු උපකරණයක් තමයි ගැල්වනෝමීටරයක් කියලා කියන එකේ මැද බිඳුවක් තියෙනවා. මැද බිඳුව ගැල්වනෝමීටරය කියලා කියන්නේ. මැද බිඳුවක් තියෙන ගැල්වනෝමීටරේට එක පැත්තකට කරන්ට් එක ගියොත් එහෙම මේ පැත්තට කටුව වැනෙනවා. මේ පැත්තට කරන්ට් එක ගියොත් එහෙම මේ පැත්තට කටුව වැනෙනවා. සිංහලෙන් අපි එහෙමයි කියන්නේ නේද? ඊට විභාගෙ තියාගෙන අද වගේ දවසේදී පුංචි පාඩම් කොටසක් මේක මගේ අර කොටසක් නිසා ඒකත් මම දාලා යන්නේ හිතට දුකයි. නමුත් ඇත්තටම නීතිමය වශයෙන් ගත්තොත් එහෙම නේද? දරුවෙකුට උගන්වන්න පවා බෑ. ඉතින් ඒක නිසා කමක් නැහැ මොන දේ වුණා. මගේ අර පාඩම් කොටස් කියන්න අපිට බෑනේ බබා. හොඳට බලාගන්න. ඉතින් ඒ නිසා මයිකල් ෆැරඩේ කියනවා කාන්දමක් අරගෙන ඉවර වෙලා මේ කාන්දම යවන්නද සන්නායක දඟරයක් තුලින්. මේ තියෙන මොකද්ද මගේ බබා ඉක්මනට මට කියන්න. සන්නායක දඟරයක්. මේ තියෙන මොකද්ද සන්නායක දඟරයක්. එයා කියනවා සන්නායක දඟරයක් තුලින් මේ කාන්දම යවුවොත් එහෙම මේ අපි හිතමු මේ කාන්දමක උතුරු පැත්ත කියලා. කාන්දමක උතුරු පැත්ත මේ සන්නායක දඟරයක් කරා යවුවා. නැත්නම් කාන්දමක දකුණු පැත්ත සන්නායක දඟරයක් කරා යවුවා. යවනකොට මේ දඟරය නිසා මේවට කියන්නේ පුතේ ශ්‍රාව රේඛා කියලානේ. එයා කියනවා ශ්‍රාව රේඛා වෙනස් වෙනවලු. ඇත්තනේ කතාව නේද? ඔයා හිතන්නේ මෙහෙම බිංගයක් තියෙනවා. මේ තියෙන මහා ගල් ගෙඩියක් මේ බිංගයක් තියෙනවා. මේ තියෙන කෝච්චියක්. ඔයා හිතන්නේ කෝච්චිය උඩ සෙනග ඉන්නවා හරියට. ඔයා දැකගෙන ඉන්දියාවේ කෝච්චි වල නේද? සෙනග මෙහෙම වටේට ඉන්නවනේ. මේ තියෙන සෙනග වටේට ඉල්ලලා ඉන්නවා කෝච්චි වල මේ සෙනග වටේට
හරියට එල්ලලා ඉන්නවා. හැබැයි මේ තියෙන්නේ ඩ්‍රයිවර් මාමා නේද? අර ඒ ටිකක් තියෙනවනේ මේක නේද? ඔන්න බලන්න කෝච්චියේ ඉන්නකො සෙනග කොට. ඔයා හිතන්නේ එක සැරේටම මේ කෝච්චිය ඇවිල්ලා එක සැරේටම මේ ඩොග් ගාගෙන බින්ගේ ඇතුලෙන් එළියට ගියා. තේරෙනවද? මම බලන්න වීඩියෝ එක පොඩ්ඩක් මෙයා පේනවද කියලා මට මොකක්ද දෙන්න. පේනවනේ? හරි හොඳයි. ඒ ටික ලියුවහම පේනවා. මේ කෝච්චිය ඇවිල්ලා වේගෙන් බින්ගේ ඇතුලෙන් ගියා. කෝච්චියට විතරයි ඉඳ තියෙන බින්ගේ ඇතුලේ. නේද? කෝච්චිය ගාන විතරයි බින්ගේ හදලා තියෙන්නේ. කෝච්චිය වේගෙන් ඇවිල්ලා බින්ගේ ඇතුලෙන් ගියොත් එහෙම මේ වටේ හිටපු උන්ට මොකද වෙන්නේ? අන්න බලන්න එකෙක් මෙන්න මේ විදිහට ඉන්නේ. අන්න බලන්න අනිත් එකාගේ කකුල් දෙක තියෙනවා අත් දෙක මෙතන තියෙන්නේ. අනිත් එකාගේ මේ බලන්න අත් දෙක මෙතන තියෙන්නේ කකුල් දෙක මෙතන තියෙන්නේ. බලන්න සේරම මේ කට්ටිය මෙහෙම වේගෙන් කෝච්චිය වේගෙන් ඇතුළට ගියා. වටේ හිටපු උන් මොකද වෙන්නේ? මෙන්න තාප්පය ඇලිලා නේද? කරන්න දෙයක් නෑ. මේ තාප්පය ඇලිලා. තේරුණානේ? එහෙනම් බලන්න කෝච්චිය ඩිංගේ ඇතුලෙන් යනකොට වටේ තියෙන උන්ගේ ස්වරූපය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ගෙදර කාටවත් අඳුර ගන්නත් බෑ මේ මුන්ගේ හැටි බැලුවන් පස්සේ. තේරුණා නේද? අර බෙල්ල කපලා වැගේක දාගෙන ගියා වගේ. එහෙනම් අහගන්න ගෙදර උන්ටවත් අඳුර ගන්න බෑ. එහෙනම් මේ බලන්නකො. එහෙනම් මේ වටේ හිටපු උන් මේ සම්පූර්ණ වෙනස් වුණා නේද තුලින් යනකොට. ඒ වගේ මගේ පුතේ හොඳට අහගන්න. ඩස්ටර් එක කොහෙද? ඉතින් දැන් ඩස්ටර් එක දෙන්න හරි තියෙනවා. එහෙනම් මයිකල් ෆැරඩේ කියනවා මගේ රත්තරන් පුතා අහගන්නද? හොඳට අහගන්න ඉක්මනට කියලා දෙන්න ඕනේ මට. හරිද? ඉක්මනට කියලා දෙන්න ඕනේ වෙලාවල මට නාස්ති කරන්න බෑ. මේ කම්බි නගරය හරහා මේ චුම්බකය යවුවොත් එහෙම. මේ චුම්බකය අරගෙන ඉන්න තමයි කම්බි නගරය හරහා යවන්නේ. යවුවහම හරියට නිකන් කම්බි නගරය හරහා කාන්දම යන්නේ පුතේ. බින්ගේ ඇතුලේ කෝච්චිය ගියා වගේ. හරි ඒ ගාන තමයි තියෙන්නේ. ඒතර වටේ තියෙන හිටු මිනිස්සු ටික වෙනස් වුණා නේද? ඒ වගේ කාන්දම ගියොත් එහෙම කම්බි නගරය ඇතුලේ මේ වටේ තියෙන ශ්‍රාවරයක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. මේ කම්බි නගරේ හිත කැපෙනවා. කම්බි නගරේ මෙහෙමයි තියෙන්නේ. චුම්බකය මෙහෙමයි යන්නේ. චුම්බකය මෙහෙම යනකොට වටේ තියෙන ශ්‍රාවරයක මේකෙන් මොකද වෙන්නේ බබා? කැපෙනවා. ශ්‍රාවරයක වෙනස් වෙනවා. එයා කියනවා මෙන්න මේ ශ්‍රාවරයක වෙනස් වීම නිසා පුතේ. ඔයා දන්නවද නිකන් කාන්දමක් අරගෙන මේක හරහා චලනය කිරුවොත් මෙහෙම චලනය කිරුවොත් එහෙම මේ ගැලනෝමීටරයකට උත්ක්‍රමණය වෙනවා. ගැලනෝමීටරයකට මෙහෙම වෙනවා. උත්තර ද්‍රවය ඇතුළට දැම්මොත් මෙහාට යනවා. උත්තර ද්‍රවය එළියට ගත්තොත් අනිත් පැත්තට හැරෙනවා. ආයි දක්ෂිණ ද්‍රවය මෙහාට දැම්මොත් මේක අනිත් පැත්තට යනවා. දක්ෂිණ ද්‍රවය එළියට ගත්තොත් මේක අනිත් පැත්තට යනවා. ද්‍රව දානකොට ද්‍රවයක් දානකොට ඇතුල් කරනකොට සහ ද්‍රවයක් එළියට ගන්නකොට යන පැත්ත වෙනස්. ප්‍රතිවිරුද්ධ ද්‍රවය දැම්මොත් එහෙම ඒකත් ඇතුළට යන්න ඉන්නේ මේක ගැලනෝමීටරේ කරකවෙන හැටි වෙනස්. දැන් මගේ පුතාලා දන්නවනේ මේකට බැටරි කෑල්ලක් කොහේවත් තැනක සම්බන්ධයක් නැහැ නේද? මේකට කිසිම තැනක බැටරි කෑල්ලක් සම්බන්ධ වෙලා නැහැ. පැහැදිලිද? ඔව් කියන්නේ. හරි වෙනද වගේමයි මගේ රත්තරන් පුතේ සර් හරි ආදරේ හොඳට අහගන්න. මේකට බැටරි කෑල්ලක් කොහේවත් සම්බන්ධ වෙලා නැහැ. බැටරි කෑල්ලක් කොහේවත් සම්බන්ධ වෙලා මේකට දාලා තියෙන ගැලනෝමීටරය. නමුත් මේ කාන්දම ඇතුළට යවනකොටම ගැලනෝමීටරේ කරකවනවානේ. නේද? කාන්දම ඇතුළට යවනකොටම ගැලනෝමීටරේ කරකැවෙනවා. කාන්දම ඇතුළට යවනකොටම ගැලනෝමීටරේ කරකැවෙන්නේ කාන්දම නිසා. මෙතන පොඩි විදුලියක් හටගත්තානේ. අන්න බලන්න පුතා. චුම්බකයක් හින්දා මේ කාන්දමක් හින්දා විදුලියක් හටගත්තා. කාන්දමක් නිසා විදුලියක් හටගත්තා නම් අපි කියනවා විද්‍යුත් චුම්බක හටගත්තාට කියන ප්‍රේරණය. මගේ හිතේ එයා ගැන ආදරයක් හටගත්තා. ආදරයක් හටගත්තට කියන්නේ පුතේ ප්‍රේරණය වුණා කියලා. එතකොට එයා කියන්නේ කවුද? එයා කියන්නේ අනේ චූටි බබෙක්කනේ. නේද? චූටි බබාලා දැක්කම අපේ හිතේ ආදරයක් ඇති වෙනවනේ. ඒකට කියනවා පුතා අපේ හිතේ ආදරයක් ප්‍රේරණය වුණා කියලා. එහෙනම් ආදරයක් හටගත්තා. ඒකට කියනවා ආදරයක් මොකක් වුණාද? ප්‍රේරණය වුණා. එහෙනම් චුම්බක හින්දා විදුලියක් හටගත්තා. මේ කාන්දම එහා මෙහා කරනකොට තමයි විදුලියක් හටගත්තේ. ඔයා දන්නවද දන්නේ මේක ලෝකේ පුදුම මූලධර්මයක්. කවුද හොයාගත්තේ? මයිකල් ෆැරඩේ. එහෙනම් මගේ පුතාලා මතක තියාගන්න. කම්බි දඟරයක් නැත්තම් මොකද්ද? සන්නායක දඟරයක්. සන්නායක දඟරයක් හරහා චුම්බකයක් චලනය කරනකොට හොඳට අහගන්න. සන්නායකයක් හරහා සන්නායක දඟරයක් හරහා චුම්බකයක් චලනය කරනකොට සන්නායක දඟරේ මොකද හටගන්නේ පුතේ? විදුලියක් හටගන්නවා. බැටරි කෑල්ලක් කිසිම සම්බන්ධයක් නැහැ. එහෙනම් මගේ පුතාට පුළුවන් මොනවා කරන්නද? විදුලිය ඇති කරගන්න පුළුවන්. ඊටාම ලේසි කොහොමද විදුලිය ඇති කරගන්න ක්‍රමය කියන්නේ? කම්බි දඟරයක් ගත්ත කාන්දමක් අරගත්ත චලනය කරා. කම්බි දඟරයක් අරගෙන කාන්දමක් ඒ ඇස්සේ චලනය කරනකොට මේ කම්බි දඟරේ විදුලියක් හට ගන්නවා. ඒකට තමයි කියන්නේ මොකද්ද? විද්‍යුත් චුම්බක
ප්‍රේරණය. කවුද මේක හොයාගත්තේ මගේ පුතා? කවුද මේක හොයාගත්තේ? කියන්න මගේ වස්තුව. මේක හොයාගත්තේ මයිකල් ෆැරඩේ කියලා කියන විද්‍යාඥයා. පැහැදිලි නේද? මේක හොයාගත්තේ කවුද? ඉක්මනට මට කියන්න. මයිකල් ෆැරඩේ කියලා කියන විද්‍යාඥයා. එයා කියනවා හොඳට බලාගන්න. ෆැරඩේ නියම දෙකක් කියනවා. ෆැරඩේ නියම දෙකක් කියනවා. ෆැරඩේ කියනවා මේ දඟරයක් හා සම්බන්ධ වෙනකොට චුම්බක ශ්‍රාව රේඛා. මේ තියෙන්නේ කාන්දම මෙතෙන්ට ගත්තු ගමන් මේ තියෙන කාන්දම මෙතෙන්ට ගත්තු ගමන් මේ කාන්දමේ තියෙන චුම්බක ශ්‍රාව රේඛා මේකත් එක්ක බැඳෙනවා. ඒක නිසා එයා කියනවා දඟරයක් හා සබැඳි. දඟරයක් හා සබැඳි කියන්න පුතේ ඉක්මනට කියන්නේ මේ දඟරයක් එක්ක බැඳෙන මේ කාන්දම මෙතෙන්ට ගත්තු ගමන් මේ ශ්‍රාව රේඛා අපිට පේන්නේ නැහැ ඒවා. ඒ ශ්‍රාව රේඛාව දඟරයත් එක්ක බැඳෙනවා. දඟරයක් හා සබැඳි චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වෙන විට චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වෙන විට දඟරේ කියන්නේ විද්‍යුත් ගාමක බලයක් හටගනී. විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකක්ද පුතේ? සිංහලෙන් කියන්නේ විදුලිය. එහෙනම් හොඳට බලාගන්න. මේ දඟරයක් එක්ක සම්බන්ධ වෙන මේ චුම්බක ශ්‍රාව රේඛා තියෙනව නේද? මේ කාන්දම හොලවද්දි මේ බලන්න. කාන්දම මේකයෙන් හොලවද්දි මේ දඟරය නිසා මේ චුම්බක ශ්‍රාව රේඛා කැපෙනවා. මේ දඟරය මේ හොලවනකොට චුම්බක ශ්‍රාව රේඛා කැපෙනවා. ඒ චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වෙනකොට අන්න ඒ නිසාලු ඇති උනේ මොකක්ද? ඉක්මනට මට කියන්න. විද්‍යුත් ගාමක බලය. ඒ කියන්නේ විදුලියක් ඇති උනේ. පැහැදිලි නේද? sorry. එහෙනම් මේ දඟරේ විදුලියක් ඇති වෙන්නේ කොහොමද? බැටරි කෑල්ලකුත් නැහැ. කම්බි දඟරයක් ගත්තා. කම්බි දඟරය ඇස්සේ කාන්දමක් චලනය කරා. එතකොට කම්බි දඟරේ කරන්ට් එකක් ඇති වුණා. එතකොට මේ කම්බි දඟරේ කරන්ට් එක ඇති වෙන්නේ කොහොමද? බැටරි කෑල්ලක් පේන දෙයක් මානකවත් නැත්තම්. තේරුණා නේද? මේ කම්බි දඟරේ විදුලිය ඇති වෙන්නේ කොහොමද මගේ පුතා? බැටරි කෑල්ලක් ඇතුළත මේ කම්බි දඟරේ විදුලිය හටගත්තේ කොහොමද? අන්න එයා පැහැදිලි කරනවා කවුද? මයිකල් ෆැරඩේ පැහැදිලි කරනවා. දඟරයක් හා සබැඳි මේ දඟරයත් එක්ක සම්බන්ධ වෙච්ච චුම්බක ශ්‍රාවයේ වෙනසක් සිදු වෙන විට චුම්බක ශ්‍රාව රේඛාවල මේ චුම්බක ශ්‍රාව රේඛාවල වෙනසක් සිද්ධ වෙනවා. ඔයාලට මතකයි බිංගය ඇතුලෙන් කෝච්චිය යනකොට මොකක්ද උනේ? ඉක්මනට මට කියන්න. බිංගය ඇතුලෙන් කෝච්චිය යනකොට වටේ හිටපු මිනිස්සුන්ගේ හැටි වෙනස් වුණාට තාප්පේ වැදිලා. ඒ වගේ මේක ඇතුලෙන් කියන්නේ මේක ඇතුලෙන් කාන්දම යනකොට වටේ තියෙන ශ්‍රාව රේඛා මොකක්ද උනේ පැටියෝ? කියන්න ඉක්මනට ප්ලීස් කියන්න. වටේ තියෙන ශ්‍රාව රේඛා වෙනස් වුණා. එයා කියනවා මේ ශ්‍රාව රේඛා වෙනස් වීම නිසාලු මේක විදුලියක් හටගත්තේ. දැක්කා නේද? එහෙනම් කම්බි දඟරයක විදුලියක් ඇති වුණේ ඇයි? කියන්න මගේ පැටියා. මේ කම්බි දඟරේ විදුලියක් හටගත්තේ ඇයි? කම්බි දඟරේ විදුලියක් ඇති වුණේ ශ්‍රාව රේඛා වෙනස් වීම නිසා. එහෙනම් මයිකල් ෆැරඩේ එයාගේ පළවෙනි නියමය කියන මොකද්ද? දඟරයක් හා සබැඳි අර දඟරයත් එක්ක බැඳිච්ච චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වෙන විට අර මේ චුම්බක ශ්‍රාව රේඛා මේ චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වෙන විට දඟරේ විද්‍යුත් ගාමක බලයක් හටගනී. මෙන්න මේ දඟරේ විදුලියක් හටගත්තේ නිසා. එයා දෙවෙනි නියමය කියනවා. එයා දෙවෙනි නියමය කියනවා. මේක හිමින් චලනය කෙරුවොත් ඇති වෙන්නේ පුතේ චූටි විදුලියක්. තේරුණාද? මේක හිමින් චලනය කෙරුවොත් ඇති වෙන්නේ චූටි විදුලියක්. හයියෙන් චලනය කෙරුවොත් එහෙම ඇති වෙන්නේ මොන විදුලියක්ද? ලොකු විදුලියක්. හිමින් චලනය කෙරුවොත් චූටි විදුලියක්. හයියෙන් චලනය කෙරුවොත් ලොකු විදුලියක්. ඒ කියන්නේ මොකක්ද? අන්න හරියි. හොඳට බලාගන්න. ඒකෙන් එයා කියනවා චුම්බක ශ්‍රාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙනවලු ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයට. මොකද්ද පුතේ මම කියන්නේ ඉක්මනට මට කියන්නේ? එයා කියනවා චුම්බක ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය අනුලෝමව සමානුපාතික වෙනකොට ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයට. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකද? ප්‍රේරණය වෙනවා කියන්නේ මොකද? හටගත්තා. විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකද? විදුලිය. එහෙනම් මේ හටගන්නා විදුලිය අනුලෝමව සමානුපාතිකයි චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ මොකද පුතා? හිමින් චලනය කෙරුවොත් එහෙම පොඩි විදුලියක්. වේගෙන් චලනය කෙරුවොත් ලොකු විදුලියක්. ඇයි ඉක්මනට මට කියන්න. හිමින් චලනය කෙරුවොත් පොඩි විදුලියක්. හයියෙන් චලනය කෙරුවොත් ලොකු විදුලියක්. තේරුණා නේද? ඒ කියන්නේ මොකද්ද? මම ශ්‍රාව රේඛා වෙනස් කරන වේගය වැඩි කරොත් එහෙම ඇති වෙන විදුලියත් වැඩි.
ස්‍රාව රේඛා වෙනස් කරන ශීඝ්‍රතාවය අඩු කරුවොත් ඇති වෙන විදුලියත් අඩුයි. එහෙනම් මේක තමයි මයිකල් ෆැරඩේ කිව්වේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. මොකද්ද මගේ වස්තුව ඉක්මනට මට කියන්න වෙලාව ගන්න බෑ මට. මොකද්ද විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කිව්වේ? හරි. මෙන්න අහගන්නකො. අපිට කියනවා සන්නායක කම්බි දඟරයක් ගන්නලු. සන්නායක කම්බි දඟරයක් කියන්නේ පොඩි කම්බි දඟරයක් අරගන්න. පොඩි කම්බි දඟරයක් අරගෙන ඉවරලා ඒක හරහා කාන්දමක් චලනය කරන්න. ඔයාට ඕන මෙහෙම කරන්න පුළුවන්. පොල්ලකින් කොල්ලෙකුට ගැහුවත් එකයි, කොල්ලෙකුගෙන් පොල්ලකට ගැහුවත් එකයි. කොල්ලට තුවාල වෙන්නේ නේද? ඒ වගේ එයා ඕනනම් කියනවා දඟරය තියලා වැරදුනා. චුම්බකය තියලා කාන්දම චලනය කරන්න කියලා කියනවා. නෑ වැරදුනා. චුම්බකය තියලා දඟරය චලනය කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් දඟරය තියලා චුම්බකය චලනය කරන්න කියලා කියනවා. එයා ක්‍රම දෙකක් කිව්වා. මොකද පුතේ ක්‍රම දෙක? ඕන දඟරය මෙහෙම තියලා කාන්දම චලනය කරන්න කියලා කිව්වා. අනිත් පැත්තේ දෙන්න කිව්ව හින්දා මට නොපිටයි. දඟරය මෙහෙම තියලා කාන්දම චලනය කරත් කමන්නේ. නැත්නම් කාන්දම මෙහෙම තියලා දඟරය චලනය කරත් කමක් නැහැ. කොහම වුණත් මේ ශ්‍රාව රේඛා දඟරය නිසා මොකද වෙන්නේ? කැපෙනවා. මේ ශ්‍රාව රේඛා දඟරය නිසා කැපුණාම මොකද වෙන්නේ? මගේ පැටිය කියන්න මම ඉක්මනට කියන්නේ. අන්න මේ ශ්‍රාව රේඛා දඟරය නිසා කැපුණාම අන්න ඒ නිසා තමයි මේක ඇති වෙන්නේ මොකද්ද? විදුලියක්. එයා කියනවා කැපෙන වේගය වැඩි වුණොත් එහෙම විදුලියත් වැඩි, කැපෙන වේගය අඩු වුණොත් එහෙම විදුලියත් අඩුයි. එහෙනම් මට කියන්න මයිකල් ෆැරඩේ කිව්ව නියම දෙක. එයා කියනවා දඟරයක් හා සබැඳි. මේ දඟරයත් එක්ක සම්බන්ධ චුම්බක ශ්‍රාව රේඛාවල වෙනසක් වෙනකොට මේ චුම්බක ශ්‍රාව රේඛාවල වෙනසක් වුණොත් එහෙම කියන්නේ දඟරේ හට ගන්නවලු මොන බලයක්ද? විද්‍යුත්ගාමක බලය. විද්‍යුත්ගාමක බලය කියන එකට බය වෙන්න එපා. විදුලියක් කියලා කියන්නේ. දඟරයක් හා සබැඳි චුම්බක ශ්‍රාවයේ වෙනසක් වන විට දඟරේ විද්‍යුත්ගාමක බලයක් හට ගන්නවලු. ඒ හටගන්න විද්‍යුත්ගාමක බලය, ඒ ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය චුම්බක ශ්‍රාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික. ඒ කියන්නේ දඟරේ වේගෙන් චලනය කරුවොත් එහෙම වැඩි විදුලියක්, දඟරේ අඩුවෙන් චලනය කරුවොත් එහෙම පොඩි විදුලියක්. තේරුණා නේද? එහෙනම් ඔය මතක තියාගන්න. ජල විදුලි බලාගාරයක වෙන්නේ මොකද්ද පුතේ? ජල විදුලි බලාගාරයක වෙන්නේ මේ වගේ කම්බි දඟරයක් අතර කාන්දමක් කරකැවෙනවා. කාන්දම චලනය වෙන වේගය වැඩි වුණොත් එහෙම වැඩි විදුලියක්. කාන්දම චලනය වේගය අඩු වුණොත් එහෙම මොන විදුලියක්ද? අඩු විදුලියක්. තේරුණා නේද? එහෙනම් එයා කියනවා මෙතන විද්‍යුත්ගාමක බලයක් හැදෙනවා නම් මේ හැදෙන විද්‍යුත්ගාමක බලය අපිට පුළුවන් වැඩි කරගන්න මෙන්න මේ ක්‍රමවලින්. එයා කියනවා මේ කරන්ට් එක වැඩි කරගන්න නම් අපිට කියනවා පුතේ දඟරයේ පොටවල් ගණන වැඩි කරන්න. මම ඉක්මනට ලියනවා අකුරු කැතයි ඉක්මනට කියන්නේ. පැය භාගයක් විනාඩි 45ක් ඇතුළත මම මේක ඉවර කරන්න ඕන. හරිද? නැත්නම් මගේ පුතාලට පාඩම් කරන්න තියෙනවට හරි බාධාවක්. හොඳට බලාගන්න. කියන්නේ ඉක්මනට මට කියන්නේ දඟරේ පොටවල් ගන්න මොකද්ද කරන්න ඕනේ? මේ එන කරන්ට් එක ප්‍රමාණය වැඩි කරගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඉක්මනට මට කියන්නේ. මේකෙන් හැදෙන කරන්ට් එක වැඩි කරගන්න නම් දඟරේ පොටවල් ගන්න මොකද්ද කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ. දෙවෙනි එක තමයි චුම්බකය චලනය කරන වේගය. වේගය වැඩි කරන්න ඕනේ කියලා කියනවා. ධාරාව වැඩි කරන්න නම් මොකද්ද කරන්න ඕනේ පුතේ? ඉක්මනට කියන්න පැටියෝ. ධාරාව වැඩි කරන්න නම් දඟරේ පොටවල් ගන්න වැඩි කරන්න. මේ දඟරේ පොටවල් ගන්න වැඩි කරන්න. දෙවෙනි එක චුම්බකය චලනය කරන වේගය. මේ වේගය වැඩි කරන්න කිව්වේ. ෆැරඩේ කිව්වනේ. ෆැරඩේ තමයි මේක කියන්නේ. තුන්වෙනි එක යා කියනවා මේකට යොදා ගන්න පුතේ මොන චුම්බකයක්ද? ප්‍රබල චුම්බකයක් යොදා ගන්න ඕනේ. මෙන්න මේ කාරණාව තුන වැඩි කිව්වොත් එහෙම අපිට ලොකු කරන්ට් එකක් ගන්න පුළුවන්. කිව්ව දේ තේරුණාද? මේ කාරණාව තුන වැඩි කිව්වොත් ලොකු කරන්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් කම්බි දඟරයකට චුම්බකයක් දාලා හොල්ලනකොට සිංහලෙන් කියන්නේ එහෙමයි. කම්බි දඟරයක් අතරට චුම්බකයක් දාලා හොල්ලනකොට කම්බි දඟරේ කරන්ට් එකක් හැදෙනවා. ඒකට තමයි පුතේ කියන්නේ මොකක්ද කියලාද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. ඉතා කෙටි කොහේ තැනක සටහන් කරගෙන මම බෝඩ් එකේ මකන්න ඕනේ. හොඳට බලාගන්න. ලියා ගන්න. ඉක්මන් කරන්න. පොඩි කොටස් දැන් ලස්සන නෝට් ලියන්න ඕනේ. කාටද නෝට් ලියන්නේ? නේද? ඉක්මනට ලියා ගන්න. පොඩි කොළ කෑල්ලක ලියා ගන්න මට පාඩම විතරයි යන්න ඕනේ. හරිද? ලියා ගන්න. හොඳින් බලන්න. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා ලියා ගන්න. අන්තිම චුට්ට හොඳේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ලියා ගන්න. සොයාගත්තේ මයිකල් ෆැරඩේ. හරි? යටි ලියා ගන්න.
සන්නායක දඟරයක් හරහා සන්නායක දඟරයක් හරහා සන්නායක දඟරයක් හරහා චුම්බකයක් චලනය කරන විට දඟරය තුළ විදුලියක් හටගනී. පොඩි නෝට් එකක් දෙන්නේ හරිද නිකන් වැඩකට ඇති නෝට් එකක් නෙමෙයි. දඟරය තුළ විදුලියක් හටගනී. දඟරය තුළ විදුලියක් වරහන් තුළ ලියාගෙන විද්‍යුත් ගාමක බලයක්. මේ වචන පාඩම් කරගන්නකොට ටක් ගාලා මතකයි. දඟරය තුළ විද්‍යුත් ගාමක බලයක් හටගනී. විදුලියක් නැත්නම් වරහන් තුළ ලියාගෙන විද්‍යුත් ගාමක බලයක් හටගනී. විද්‍යුත් ගාමක බලයක් හටගනී. හරිද? ටක් නිකන් මේ සටහනක් දාගන්න නිකන් මේ සන්නායක දඟරයක් මේ ගැලවනෝමීටරය මේ තියෙන සන්නායක දඟරය මේ තියෙන ගැලවනෝමීටරය මේ තියෙන චුම්බකය දාලා එක විනාඩියක් සන්නායක දඟරේ කටු සටහනක් දාගන්න කොළ ගැලක් කරගත්ත කටු සටහනක් සන්නායක දඟරේ ගැලවනෝමීටරය කියන්නේ චුම්බකය සන්නායක දඟරේ ගැලවනෝමීටරේ චුම්බකය. හරි ලොකු විස්තර ඕනේ මට ටක් ගාලා මගේ වැඩේ කරගන්න තිබ්බනේ නැහැ. අසම්පූර්ණ මේ උගන්නන එක. නම් නේද? 99%ක්ම සම්පූර්ණයි ඈ. හරිද? ඒකට මම කියන්න ඕනේ උත්තර ද්‍රව්‍ය දැම්මොත් මොන පැත්තටද මේ කටුව චලනය වෙන්නේ? දක්ෂිණ ද්‍රව්‍ය දැම්මොත් මොන පැත්තටද කටුව චලනය වෙන්නේ? ඒක මොකුත් කියන්න නැතුව මම කියන්නේ මේ ප්‍රමාණ හොඳට බලාගන්න. හරිද? ලියා ගන්න එහෙනම්. මේ සටහන ඇදගත්තා. පටස් කාලේ සටහන ඇදගන්න. නැත්නම් මට වීඩියෝ එක ස්ටොප් කරලා වීඩියෝ එක පෝස් කරලා මේක ඇඳ ගන්නත් පුළුවන් නේ. හරි. රයිට් ලියා ගන්න. ලියා ගන්න. දඟරය හරහා චුම්බකයේ චලනය වන විට දඟරය හරහා චුම්බකයේ චලනය වන විට දඟරය හරහා චුම්බකයේ චලනය වෙන විට දඟරය හරහා චුම්බකයේ චලනය වන විට චුම්බකයේ වටා ඇති ශ්‍රාව රේඛා 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 දඟරය නිසා කැපීමට ලක් වේ. දඟරය නිසා කැපීමට ලක් වේ. දඟරය නිසා කැපීමට ලක් වේ. දැන් දඟරය නිසා වෙනස් වීමට ලක් වේ. දඟරය නිසා වෙනස් වීමට ලක් වේ. මේ නිසා දඟරය නිසා වෙනස් වීමට ලක් වේ. මේ නිසා දඟරයේ විදුලියක් හටගනී. මේ නිසා දඟරයේ විදුලියක් හටගනී. හරිද? right. ඊළඟ මාතෘකාවක් ලියාගන්න ෆැරඩේ නියම කියලා. මේ විභාගයට අහන්නේ නැහැ. කොහොමද? මේ විභාගයට අහන්නේ නැහැ. නමුත් අවබෝධයට මතක තියාගන්න. ඒවා යන්තම් ඕන වෙනවා ඒකයි. ෆැරඩේ නියම. ලියාගන්න මාතෘකාවක් ෆැරඩේ නියම කියලා. ලියාගෙන බැලුවම ඔයාලට වීඩියෝ එක නැවත තව පොඩ්ඩක් රිවයින්ඩ් කරලා මේ කරන්න පුළුවන් ෆැරඩේ නියම. හරිද? එයා කියනවා. ලියාගන්න. දඟරයක් හා සම්බන්ධ. දඟරයක් හා සම්බන්ධී. දඟරයක් හා සම්බන්ධී. චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වන විට. දඟරයක් හා සම්බන්ධී චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වන විට. දඟරයක් හා සම්බන්ධී චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වන විට දඟරයේ විද්‍යුත් ගාමක බලයක් හටගන්නේ. අන්න එන විදුලියක් ඇති වෙන්නේ හේතුව ඒක. දඟරයක් හා සම්බන්ධී චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වන විට දඟරයේ විද්‍යුත් ගාමක බලයක් හටගන්නේ. දෙවැනි එක කියනවා චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. අර චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වෙන වේගය නේද? චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. චුම්බක ශ්‍රාව රේඛා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයට අනුලෝම සමානුපාතික වේ. හටගන්න විදුලියට අනුලෝම සමානුපාතිකයි. ප්‍රේරිත විද්‍යුත් ගාමක බලයට අනුලෝම සමානුපාතික වේ.
ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. මේ දෙක පාඩම් කරගන්න ඕනේ. මේ දෙක නිකන් මතක තියාගන්න. මේක උසස් පෙළේදී වැදගත් වෙනවා ඒගොල්ලන්ට. මේ පොඩ්ඩක් බලන්න උසස් පෙළේදී වැදගත් වෙනවා. දගරයක් හා බැඳිච්ච මේ ශ්‍රාවකයා වෙනස් වෙනකොට තමයි මේක විදුලිය හටගන්නේ. මේ ශ්‍රාවකයා වෙනස් වීමේ වේගය වැඩි වෙද්දී විදුලියත් වැඩි වෙනවා. ශ්‍රාවකයා වෙනස් වීමේ ශීඝ්‍රතාවය අඩු වෙද්දී විදුලිය අඩු වෙනවා. ඒක තමයි කියන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ චුම්බකයේ චලනය කරන වේගය වැඩි කරන විට ධාරාව වැඩි වෙන්නේ. හරිද? එහෙනම් ඊළඟ මාතෘකාවක් දාගන්න ඉක්මන් කරන්න. ලියගන්න. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි කරන ක්‍රමය. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි කරන ක්‍රම. ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි කරන ක්‍රම. මේ ඇති වෙන විදිහට වැඩි කරගන්න පුළුවන්. ඒ කොහොමද? ප්‍රේරිත විද්‍යුත්ගාමක බලය වැඩි කරන ක්‍රම ලියන්න පළවෙනි එක. දගරයේ පොටවල් ගණන වැඩි කිරීම. මතකයි නේද ලියන්නකෝ. දගරයේ පොටවල් ගණන වැඩි කිරීම. දගරේ පොටවල් ඒක විභාගයට අහනවාම තව ලකුණු දාගන්න. දගරේ පොටවල් ගණන වැඩි කිරීම. දෙවෙනි එක. චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීම. කාන්දම ප්‍රබල වෙන්න ඕනේ. චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීම. චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කිරීම. තුන්වෙනි එක. චුම්බකයේ චලනය කරන දඟරේ වෙන්නත් පුළුවන්. හරි චුම්බකයේදී දඟරේ චලනය කරන්න පුළුවන්. දඟරේදී චුම්බකයේ චලනය කරන්න පුළුවන්. ඒ නිසා කියන්නේ චුම්බකයේ හෝ දඟරය චලනය කරන වේගය වැඩි කිරීම. චුම්බකයේ හෝ දඟරය චලනය කරන වේගය වැඩි කිරීම. හරි ලියගෙන මාතෘකාව ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගැනීම. ඇති වෙන ධාරාවේ දිශාව හොයා ගැනීම. ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගැනීම. මෙන්න බලන්න. කලින් වීඩියෝස් දෙකම යන්තම් බලලා තියෙන්න ඕනේ. කලින් එකේදී මතකද ෆ්ලෙමින්ගේ සුරත් නියමය තිබ්බා. මේකේ අපිට වැදගත් වෙන මොකේ ෆ්ලෙමින්ගේ මොන නියමයේද? වමත් නියමය. උදාහරණයක් විදිහට හොඳට බලාගන්න. ඔයා දන්නවද නැන්නේ මේ මයිකල් ෆැරඩේගේ සීන් එක භාවිතා කළා. මේකට කියන මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලානේ. විද්‍යුත් චුම්බක ප්‍රේරණය. මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය පාවිච්චි කරලා හදාපු උපකරණ තුනක් තියෙනවා පුතේ. හොඳේ. එකක් තමයි ඩයිනමෝ. අනිත් එක මයික් එක. අපි කතා කරන මයික් එක තියෙන මයික්‍රොෆෝන් එක. අනිත් එක තමයි ඔයාලා සාමාන්‍ය ඉදිරියට ඔය මේ හන්දි ගානේ දක්වන ට්‍රාන්ස්ෆෝමර් එක. මේ බලන්න. එහෙනම් මතක තියාගන්න. ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගන්න ඕනේ. ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගන්න නම් හොඳට බලන්න. මොකක්ද පුතේ? මේ ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගන්න බලන්න. ප්‍රේරිත ධාරාවේ දිශාව සොයා ගන්න නම් නේද? ඇති වෙන විදුලි ධාරාවේ දිශාව සොයා ගන්න මම ඔයාලට කිව්වා ෆ්ලෙමින්ගේ නියමයක් වැදගත් වෙනවා කියලා. ඒකත් අපි මේකෙදි බලමු. මේ විදුලිය නිපදවන උපකරණ තුනක් තියෙනවා. මේ වගේ විදුලිය හදාගන්න පුළුවන් උපකරණ තුනක් ඔයාලට නිර්දේශිත තියෙනවා. ඩයිනමෝයි, මයික්‍රොෆෝනියයි, ට්‍රාන්ස්ෆෝමරයි. මේ තුන කතා කරලා දාපු ගමන් පාඩම ඉවරයි. හැබැයි මේක චුට්ටක් සංකීර්ණයි. පොඩ්ඩක් බලා ගන්න ඕනේ. හොඳට බලා ගන්න. මෙන්න බලාගන්න පුතේ ඩයිනමෝ. මෝටරේ මතකයි නේද? මෝටරේ වගේමයි. මේ තියෙන්නේ උතුරු එකක්, මේ තියෙන්නේ මොකද්ද? දකුණු එකක්. තේරුණා නේද? මේ අතරේ තියෙනවා කාන්දම් කැලේ. මේ තියෙන කාන්දම. මේ තියෙන මොකද්ද? කම්බි දඟරයක් තියෙනවා. ඔය තියෙන කම්බි දඟරයක්. මෝටර එක මොකද උනේ? කරන්ට් එක දෙද්දි කරකැවුණා. මෝටරයක් මොකද වෙන්නේ කියලා දන්න මෝටර එකේ හැටි.
මෝටර එක මොකද වෙන්නේ? කරන්ට් එක දෙද්දි මෝටරේ කරකැවෙනවා. ඩයිනමෝ එක මොකද වෙන්නේ? කරකැවෙද්දි කරන්ට් එක දෙනවා. මෝටර එක මොකද වෙන්නේ පුතේ ඉක්මනට මට කියන්න? කරකැවෙද්දි කරන්ට් එක දෙනවා. කරකැවෙද්දි කරන්ට් එක දෙනවා. ඒක හොයාගන්න පුළුවන් ෆ්ලෙමින්ගේ දකුණත් නීතිය. ෆ්ලෙමින් දකුණත් නීතිය. හොඳට බලන්න මේ පැත්ත බලන්න. ඔයාලට මතකයි මේ මෝටර එක මොකද උනේ? ඔයාලට මතකයි ඒක මෝටරත් මේ වගේමයි. හොඳට බලන්න. දැන් මට ඒක මතක් කරන්න වෙලාවක් නැහැ. ඔයාලට මතක් කරගන්න ඕන කලින් වීඩියෝ එක චුට්ටක් ඒ පොඩ්ඩ විතරක් බලන්න. මෝටර එකේ උනේ කරන්ට් එක දෙද්දි මේක කරකැවුණා. තේරුණා නේද? මෝටර එක අපි හෙව්වා ෆ්ලෙමින්ගේ වමත් නියමයේ. මේ මෝටරේ මේක චලිත වෙන දිශාව. ෆ්ලෙමින්ගේ මොන නියමයෙන් වමත් නියමයෙන් හෙව්වා මේක චලනය වෙන දිශාව. නමුත් මෙන්න ඩයිනමෝව විදුලිය හට ගන්නා දිශාව හොයනවා ෆ්ලෙමින්ගේ මොන නියමයෙන්ද? දකුණත් නියමයෙන්. මෙන්න ෆ්ලෙමින් කියන දකුණු අත ගන්න. දකුණු අත අරගෙන ඉවරලා මේ ඇඟිලි දෙක අයින් කරන්න. මේ ඇඟිලි තුන ගන්න. අර කලින් වගේමයි හරිද? කලින් වගේමයි ඇඟිලි තුනෙන් කියවෙන්නෙත් එකමයි. මේකෙන් කියවෙන්නේ ධාරාවේ දිශාව. මේකෙන් කියවෙන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේකෙන් කියන්නේ මොකද්ද? චලිත දිශාව. නමුත් ෆ්ලෙමින්ගේ සුරත් නියමයේදී මට ඕන ප්‍රේරිත ධාරාවේ දිශාව හොයාගන්න. ඩයිනමෝවක් කරකැවෙනවා. ඩයිනමෝව කරකැවෙනකොට ඇති වෙන කරන්ට් එක ඇති වෙන පැත්ත හොයාගන්න ඕනේ. මේ බලන්න. මම පාවිච්චි කරන්නේ මොන නියමයේද? ඉක්මනට කියන වගේ බබා. මම පාවිච්චි කරන්නේ ෆ්ලෙමින්ගේ සුරත් නියමය. මොකද්ද සුරත් නියමය? දකුණු අතේ මහපට ගිල්ලක් මැද ගිල්ලක් දකුණු මේ බලන්න දකුණු අතේ මහපට ගිල්ලක් දබර ගිල්ලක් මැද ගිල්ලක් එක එකට ලම්බවතර තුනක තබාගෙන ධාරාවේ දිශාව හොයාගන්න ඕනේ මට. මහපට ඇඟිල්ලෙන් චලිත දිශාවක්. මහපට ඇඟිල්ලෙන් පෙන්වන්නේ මොන දිශාවද? හැමතිස්සෙම මතක තියාගන්න. මහපට ඇඟිල්ලෙන් චලිත දිශාවක්. කියන්නේ දබර ගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව පෙන්වුවන් පස්සේ මෙන්න මේ ඇඟිල්ලෙන් පෙන්වන්නේ. මේ ඇඟිල්ල කියන්නේ මොන ඇඟිල්ලද? මැද ඇඟිල්ල. මැද ඇඟිල්ලෙන් පෙන්වන්නේ ධාරාවේ දිශාව. මෙන්න මේ මැද ඇඟිල්ල යොමු වෙන පැත්ත තමයි පුතේ ධාරාවේ දිශාව. මේ දෙක අර වගේමයි. චලිත දිශාව, චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේ මොකක්ද ඉක්මනට කියන්නේ? ධාරාවේ දිශාව. මෙන්න දිශාව තුන පෙන්වන්නේ නැහැ. හොඳට බලාගන්න. ඩයිනමෝවක් ගත්තොත් මේක උතුරු ද්‍රවය නම් මේක දකුණු ද්‍රවය නම් මෙන්න බලන්න පුතේ මේ පැත්තට තියෙනවා. උතුරු පැත්තේ ඉඳලා දකුණු පැත්තට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. අන්න දකුණු පැත්තට චුම්බක ක්ෂේත්‍රය. හරිද? ඊට පස්සේ ඔයා හිතන්නේ ඩයිනමෝ මේ පැත්තට අපි කරකවන්නේ කියලා. මෙහාට මෙහෙම කරකවනවා. චලිත දිශාව ඇතුළට පැත්තට මේ බලන්න. චුම්බක ක්ෂේත්‍රය අරගත්තට චලිත දිශාව ඇතුළට පැත්තට. මෙහෙන් ඇතුළට යනවා. මෙහෙන් එළියට එනවා කියලා හිතන්නකෝ. මෙන්න චුම්බක ක්ෂේත්‍රය අරගත්තට ධාරාව අරගත්ත. සෝරි වැරදුනා. චුම්බක ක්ෂේත්‍රය අරගත්තට. තේරුණාද? චුම්බක ක්ෂේත්‍රය අරගත්තට චලිත වෙන්නේ ඇතුළට. මේ පැත්තෙන් ඇතුළට චලිත වෙනවා. එහෙනම් මෙන්න පැටියෝ ධාරාවක් මේ පැත්තට යනවා. මෙන්න බලන්න මේ පැත්තට ධාරාවක් යනවා. පල්ලෙහාට ධාරාවක් යනවා. මෙතන බලන්න වෙන වැඩි. චුම්බක ක්ෂේත්‍රය අර පැත්තට. චලිත වෙන්නේ මේ පැත්තට. මේ පැත්තෙන් චලිත වෙන්නේ එළිය පැත්තට. චුම්බක ක්ෂේත්‍රය අර පැත්තට. චලිත වෙන්නේ එළිය පැත්තට. ධාරාව යන්නේ නම් මේ බලන්න. ධාරාව යන්නේ උඩ පැත්තට. දැක්කම නේද? අහගන්න ලස්සන කතාවක් මේක නම් හැබැයි හොඳේ. එහෙනම් මෙහෙන් ධාරාව පල්ලෙහාට මෙහෙන් ධාරාව. එහෙනම් මෙහෙන් ධාරාව ආවා. ඔහොම රූම් ගාලා මෙහෙන් ගියා මෙහෙන් පල්ලෙහාට ගියා. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ෆ්ලෙමින්ගේ මොන නියමයෙන්ද? දකුණත් නීතියෙන් මේක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පොඩි සංකීර්ණ කතාවක් තියෙනවා. මොකද්ද සංකීර්ණ කතාව? හොඳට අහගන්න මගේ රත්තරන් පුතා. මෙතනදී පොඩි සංකීර්ණ කතාවක් තියෙනවා. සරල ධාරා මෝටරේ වගේ මතකද මෙන්න මේ වගේ පොඩි කොමියුටේටරයක් තිබ්බා මෙතන. ඔන්න ඒ වගේ දෙපැත්තේ කැලි දෙකක් තිබ්බා. හැබැයි පුතේ ඩයිනමෝවක මෙහෙම කැලි දෙකක් නෙවෙයි තියෙන්නේ. ඔයා මේ මෝටරයයි ඩයිනමෝවයි දෙකම එක වගේ. ඔයා මේක මෝටරයක්ද ඩයිනමෝවක්ද කියලා අඳුරගන්නේ කැලේ. එක සමාන මේ කැලි දෙක තිබුණොත් එහෙම මෝටරයක්. මෙන්න මෙහෙම කැලි දෙක තිබුණොත් එහෙම. මේක ආවා මෙතනින් එක කැලලක් තියෙනවා මෙහෙම. ඊට පස්සේ මේක ඇතුලේ මෙන්න මේ ඉර පල්ලෙහාට ගිහින් ඉවරලා මෙතනින් තව කැලලක් තියෙනවා. දැක්ක නේද? මේ කැලි දෙක තමයි ඇතුලේ දාලා තියෙන්නේ. ඔන්නම දාලා තියෙන්නේ. මේකට කියන්නේ කොමියුටේටර් එක කියලා. මේ තියෙන්නේ කොමියුටේටරයක්මයි. හැබැයි මේ තියෙන්නේ මෝටර එක. මේ තියෙන්නේ මොකේකද? ඩයිනමෝවක.
මට පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. හරි ලස්සනට පැහැදිලි කිරීමක් තියෙනවා. විනාඩි 30ක 45ක විතර පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ පැහැදිලි කිරීම මම කරන්නේ නැහැ පුතේ. තේරුණාද මට දැන් මේ තියෙන කාල වේලාවත් එක්ක හොඳට බලා ගන්න. ටග්ගල් මේක බලලා මම වීඩියෝ එක ටග්ගල් අයින් කරලා දාන්නම් මම. ඔයා දැන්ට බලන්න පොඩ්ඩක්. මේ තියෙන කොමියුටේටර් එක. හැබැයි මෝටර එක තියෙන කොමියුටේටරේට වඩා කියන්නේ ඩයිනමෝ එක තියෙන කොමියුටේටරේ වෙනස්. මගෙන් අහන්න එපා ඇයි කියලා. මම පස්සේ කියලා දෙන්නම් මේක. විභාගයෙන් පස්සේ අවශ්‍ය නැහැ. විභාගයට ලොකුවට අවශ්‍ය නැහැ මේක. හොඳට බලාගන්න. මේ කොමියුටේටරේ තියෙන වෙනස නිසා මේක ඇතුලේ පුතේ මොන ධාරාවක්ද දන්නවද? මේකට අපි දුන්නේ සරල ධාරාවක්. මේකට කියනවා අපි සරල ධාරා මෝටරේ. හැබැයි මේක ඇති වෙන්නේ ඔයාලට මතකයි මම මොකද මේ ගෘහ විද්‍යුත් පරිපථවලදී කිව්වා අපේ ගෙදරට එන විදුලිය පුතේ මොන ධාරාවක්ද පුතා? ප්‍රත්‍යාවර්ත ධාරාව. මේකෙන් ඇති වෙන්නේ පුතේ මොන ධාරාවක්ද? ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ඒ කියන්නේ මොකද්ද? ඒකත් මම ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි මම කියලා දෙන්නම්. මෙතනින් කම්බිය මෙතනින් කරන්ට් එක උඩට යනවා මෙහෙම වෙලා මෙතනින් කරන්ට් එක පල්ලෙහාට යනවා. කොමියුටේටර් මෙහෙමයි. ඔයා හිතන්නේ මේක රූම් ගාලා මේක මෙහෙට ගිහලා මේක මෙහෙම ගිහලා මෙතෙන්ට ආවා. කිව්ව දේ තේරුණා නේද? මෙතෙන්ට ආපු ගමන් මෙතන නම් කොමියුටේටරේ මේ ඇතිල්ලුම් විලි මේ පැත්තේ ඇතිල්ල එහා පැත්තට ගියා එහා පැත්තේ ඇතිල්ල මේ පැත්තට ගියා. ඇතිල්ල දෙකක් මාරු වෙනවනේ. පැත්ත මාරු වෙනකොට ඇතිල්ල දෙකක් මාරු වෙනවා. ඒ නිසා එකම පැත්තට විතරයි කරන්ට් එක යන්නේ. මේක එහෙම රූම් ගාලා මේක අනිත් පැත්තට කරගමු ඇතිල්ල මාරු වෙන්නේ මේ ඇතිල්ල මේකමයි ගෑවෙන්නේ මේ ඇතිල්ල මේකමයි ගෑවෙන්නේ. තේරුණාද? එහෙනම් මගේ පුතාලා දන්න මෙතනින් පල්ලෙහාට කරන්ට් එක ගියාට මේ පැත්තේ කරන්ට් එක යන්නේ හැමතිස්සෙම මොන පැත්තටද? උඩ පැත්තට. කිව්ව දේ තේරුණා නේද? අහගන්න දිශා දෙකකට කරන්ට් එක යන්නේ. ඒ නිසා මේකෙන් ඇති වෙන කරන්ට් එක කියන්නේ මොන ධාරාවක් විදිහටද තියෙන්නේ පුතේ ඉක්මනට කියන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදිහට. එහෙනම් ඔයා වෙනදා එරුකර්සර්ගෙන් මේකෙන් ඉගෙන ගත්තේ නෑ මේ වගේ. අද චුට්ටක් මේකෙන් ඉගෙන ගන්න කමක් නෑ. හොඳට බලාගන්න. මේක වෙන්නේ මෙහෙමයි. කලබල වෙන්න එපා. මයිකල් ෆැරඩේ කිව්ව මොකද්ද? මේ බලන්න වෙනද වගේම කලබලයක් නැතුව මම කියන්නේ මගේ රත්තරන් පුතාට. වෙනද වගේම කලබලයක් නැතුව මම කියන්නේ මගේ පැටියට අහගන්න. හිමින් අහගන්න. කමක් නෑ. වෙලාව අපි ගන්නවනේ කොහොමද නේද? හොඳට බලන්න. වෙනද වගේ කලබලයක් නැතුව අහගන්න. මම කිව්වා කම්බි දඟලයක් අරගන්න. කම්බි දඟලයක් ඇතුලේ කාන්දමක් චලනය කරුවොත් එහෙනම් මේ කම්බි දඟලේ විදුලියක් හටගන්නවා. මේකට තමයි පුතේ කිව්වේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ. මේ විදුලිය හට ගන්නකොට උත්තර ද්‍රවය ඇතුළට දානකොට කරන්ට් එක එක පැත්තකට යනවා. උත්තර ද්‍රවය එළියට ගන්නකොට කරන්ට් එක අනිත් පැත්තට යනවා. දක්ෂිණ ද්‍රවය ඇතුළට දානකොට කරන්ට් එක එක පැත්තකට යනවා. දක්ෂිණ ද්‍රවය එළියට ගන්නකොට කරන්ට් එක එක පැත්තකට යනවා. මේ කරන්ට් එක යන පැත්තක් තියෙනවනේ. මේ කරන්ට් එක යන පැත්ත හොයාගන්න. ෆ්ලෙමින් කිව්වා මොන නියමයක්ද? දකුණත් නියමය. මොකද්ද දකුණත් නියමය? දකුණු අත ගන්න. මහපට කිල්ල මැද කිල්ල දබර කිල්ල එකිනෙකට ලම්බගත කරලා තුනක තියාගන්න. තියාගෙන ඉවර වෙලා මේකෙන් චලිත වෙන දිශාවයි. කාන්දම හරි නගරයට චලිත වෙන දිශාව මේකෙන් පෙන්වන්න කිව්වා. මේකෙන් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව පෙන්වන්න කිව්වා. එතකොට කරන්ට් එක යන්නේ මොන පැත්තටද කියලා මැද ඇඟිල්ලෙන් පෙන්නයි කිව්වා. මේක තමයි ෆ්ලෙමින්ගේ මොන නියමයේද පුතා? සුරත් නියමය. කටපාඩමින් මතක තියාගන්න ඕනේ ඉතින්. කරන්න දෙයක් නැහැ. ෆ්ලෙමින්ගේ සුරත් නියමය. තේරුණා නේද? එතකොට ඒක පාවිච්චි කරලා විද්‍යාඥයන් හදපු උපකරණයක් මොකද්ද පුතේ ඉක්මනට කියන්නේ? ඩයිනමෝ. තේරුණාද මේකේ උනේ මොකද්ද? ඇත්තටම උනේ මොකද්ද පුතේ ඉක්මනට කියන්නේ? චලනය මගින් මොකද්ද ඇති උනේ පුතේ ඉක්මනට කියන්නකෝ? විදුලියක් නැති උනේ. දඟරයාස්සේ කාන්දම චලනය කරා. එතකොට තමයි විදුලිය ඇති උනේ. එහෙනම් චලනය මගින් විදුලිය. මේ ඩයිනමෝ මොකද වෙන්නේ? 100ගේ බයිසිකලේ ඩයිනමෝ බලන්න. 100ගේ බයිසිකලේ ඩයිනමෝ කරකැවෙන්න විදුලිය එනවා. වේගෙන් කරකැවුණොත් වැඩි විදුලියක්. හිමින් කරකැවුණොත් අඩු විදුලියක්. එහෙනම් ඩයිනමෝ උනේ මොකද්ද පුතේ? චලනය මගින් විදුලිය. ඩයිනමෝ උනේ මොකද්ද මගේ වස්තුව කියන්න මට? ඩයිනමෝ උනේ මොකද්ද? අච්චුපත බලන්න හොඳේ. අච්චුපත බලන්න අච්චුපත උදව්වට ගන්න නෝට් එක විදියට. ඩයිනමෝ උනේ මොකද්ද? චලනය වුණා චලනය මගින් විදුලිය. හැබැයි මේ විදුලිය අපේ බැටරි කෑල්ලකින් එන කරන්ට් එක වගේ නෙමෙයි. අපේ ගෙදරට එන කරන්ට් එක. ඒකට කියන පුතේ මොන ධාරාවක්? ප්‍රත්‍යාවර්තක ධාරාව. එහෙනම් ඒක ඇයි අපේ ගෙදරට අපි බැටරි කෑල්ලක කරන්ට් එක වගේ හැදුන්නේ නැත්තේ? මෙන්න මේ කොමියුටේටරේ වෙනස නිසා. මේ වගේ දැම්මනම් එන්නේ අපිට මොන ධාරාවක්ද? සරල ධාරාවක්. කොමියුටේටරේ මේ වගේ දාපු නිසා තමයි අපිට ආවේ මොන ධාරාවක්ද? ප්‍රත්‍යාවර්තක ධාරාව. ඒක නිසා මේකට කියන අපි ලස්සන නම මොකද්ද? ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ කියනවා. ඊට පස්සේ මගේ මයික් එක. අපි කතා කරන මයික් තියෙනවනේ බලන්නකො මයික් එක.
මයික් එකත් එහෙමයි. මගේ පුතේ ලොකු දෙයක් නෑ. හොඳට බලාගන්න. අහගෙන ඉන්න. මයික් එක තියෙන තැනක මේ අච්චුපතේ තියෙන රූප සටහනක් හොඳට බලාගන්න. හරිද? මයික් එකේ තියෙන්නේ මෙන්න මේ වගේ. මේ තියෙන්නේ කාන්දම් කෑල්ල. හරි ලේසි නෝද? මයික් එක මෙහෙම තියෙන මයික් එකනේ මේ තියෙන්නේ. මයික් එකට හොම්බ කෑල්ල මේ තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද පුතා? කාන්දම් කෑල්ල. හරිද? මේ කාන්දම් කෑල්ල වලට පොඩි කාඩ්බෝඩ් තහඩුවක් දාලා මෙහෙම. මේක වටේට කම්බි දඟරයක් ඔතලා තියෙනවා. කම්බි දඟරයක් ඔතලා මෙන්න මේකට මෙහෙම පොඩි වොයිස් කොලයක් දාලා තියෙනවා. කොලයක් දාලා තියෙනවා. හොඳට බලන්න. මම කතා කරනවානේ. මගේ පුතා, ඔයා පුතා අහගෙන ඉන්න විදිහට මම කතා කරනවානේ. කතා කරනකොට මගේ හඬ ගිහිල්ලා මේ කොලේ වදිනවා. මේ කොලේ වදිනකොට මේ කොලේ මොකද වෙන්නේ? මෙහෙම චලනය වෙනවා. චලනකොට කම්බි දඟරයක් නැති චලනය වෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? චුම්බකය. මේ තියෙන්නේ මොකද ඉක්මනට කියන්නේ? කම්බි දඟරය. මේ තියෙන්නේ චුම්බකයක්, මේ තියෙන්නේ මොකද්ද? කම්බි දඟරයක්. චුම්බකයේ හරහා කම්බි දඟරය මොකද වෙන්නේ මේකේ? චලනය වෙනවා. චුම්බක දෙකක් හරහා කම්බි දඟරයක් චලනය වුණා. චුම්බකයක් හරහා කම්බි දඟරයක් චලනය වුණා. මොකද වෙන්නේ? අපි දන්නවා කාන්දමක් කරා කම්බි දඟරයක් හෝ කම්බි දඟරයක් කරා කාන්දම චලන විදුලිය ඉපදෙනවා. එහෙනම් මේ මයික් එකෙන් ඉපද වෙනවා පුතේ මොනවද? ඉක්මන මට කියන්න. කුඩා විදුලියක් ඉපද වෙනවා. මේ කුඩා විදුලිය සර ඉලෙක්ට්‍රොනික්ස් වලදී කියලා දුන්නා. ඔයාලට මතක දාලා වර්ධකයක් ලෙස ක්‍රියා කරා මතකයි අර ට්‍රාන්සිස්ටර් මේ කුඩා විදුලිය ට්‍රාන්සිස්ටර් එකට ගෙනින් දුන්නා අපිට පුළුවන් මේ කරන්ට් එක වැඩි කරගන්න. වැඩි කරගෙන බෆර් වලින් ඇහෙන්න සලස්වන්න පුළුවන්. එහෙනම් මේ මොකද්ද පුතේ ඉක්මනට කියන්නේ? මයික් එක. මයික් එකේ තියෙන මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ඩයිනමෝවේ තියෙන මොකද්ද? විද්‍යුත් චුම්බක ප්‍රේරණය. මතකයිනේ? ඩයිනමෝවේ තියෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණය, මයික් එකේ තියෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණය. ඊළඟට මොකද්ද තියෙන්නේ ඉක්මනට කියන්නේ? ට්‍රාන්ස්ෆෝමර් එක. ට්‍රාන්ස්ෆෝමර් එක ගැන අපිට චුට්ටක් කියලා දෙන්න තියෙනවා. ඒ නිසා අපි ඉක්මනට දාගමු. ලියා ගන්න. තරලකුණක් දාන්න. චූටි වෙලාවයි ගන්න. හොඳේ. මගේ පුතාගේ වටින වෙලාවේ ඉතා පොඩි වෙලාවයි ගන්න. බලමු. මම උපරිම උත්සාහ කරන්නේ විනාඩි 30ක් 45ක් ඇතුළත මේක ඉවර කරන්න. ලියා ගන්න. විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී ඇතිවන විද්‍යුත්ගාමක බලයේ ඇතිවන විද්‍යුතේ දිශාව සොයා ගැනීමට ඇතිවන ධාරාවේ දිශාව සොයා ගැනීමට විද්‍යුත් ධාරාවේ දිශාව සොයා ගැනීමට ඇතිවන විද්‍යුත් ධාරාවේ දිශාව සොයා ගැනීමට ඇතිවන විද්‍යුත් ධාරාවේ දිශාව සොයා ගැනීමට ෆ්ලෙමින්ගේ වමත් නියමය වැදගත්. ෆ්ලෙමින්ගේ වමත් නියමය වැදගත් වේ. ෆ්ලෙමින්ගේ වමත් නියමය වැදගත් වේ. ෆ්ලෙමින්ගේ වමත් නියමය වැරදුනා. සුරත් නියමය. දකුණු නියමය. හොඳේ දකුණත් නියමය. ෆ්ලෙමින්ගේ සුරත් නියමය වැදගත්. ෆ්ලෙමින්ගේ සුරත් නියමය වැදගත් වේ. ලියාගන්න මාතෘකාවක් සුරත් නියමය කියලා. ඉක්මන් කරන්න මගේ පුතා. සුරත් නියමය කියලා ලියන්න ඉක්මන් කරන්න. සුරත් නියමය නැත්නම් දකුණත් නියමය. දකුණු අතෙහි මහපට ගිල්ලත් දබර ගිල්ලත් නැද ගිල්ලත් දකුණු අතේ මහපට ගිල්ලත් දබර ගිල්ලත් නැද ගිල්ලත් දකුණු අතේ මහපට ගිල්ලත් දබර ගිල්ලත් නැද ගිල්ලත් එකිනෙකට ලම්බක තල තුනක තැබුව විට එකිනෙකට ලම්බක තල තුනක තැබුව විට නේ දකුණු අතේ මහපට ගිල්ලත් දබර ගිල්ලත් නැද ගිල්ලත් එකිනෙකට ලම්බක තල තුනක තැබුව විට මහපට ගිල්ලෙන් චලිත දිශාවත් ඉතින් මහපට ගිල්ලෙන් චලිත දිශාවත් දබර ගිල්ලෙන්
චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත්. දබරගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත්. දබරගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් පෙන්වූ විට මැදගිල්ල යොමු වන දිශාවෙන් මේ තියෙන මැදගිල්ල යොමු වන දිශාවෙන් මැදගිල්ල යොමු වන දිශාවෙන් ධාරාවේ දිශාව ලැබේ. මැදගිල්ල යොමු වන දිශාවෙන් ධාරාවේ දිශාව ලැබේ. මැදගිල්ල යොමු වන දිශාවෙන් ධාරාවේ දිශාව ලැබේ. ලියා ගන්න පුතේ මාතෘකාවක් විද්‍යුත් චුම්බක ප්‍රේරණය භාවිත කරන අවස්ථා. මට මේකමයි වැදගත්. හොඳේ මට මේ ට්‍රාන්ස්ෆෝමරය තමයි මට වැදගත්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය භාවිත කරන අවස්ථා. ඒක මම කරන මගේ වස්තුව විද්‍යුත් චුම්බක ප්‍රේරණය භාවිත කරන අවස්ථා. පළවෙනි එක ලියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ. මේ බලන්නේ උදාසන අපූර්වට තියෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝව. පාඩම මේක පෝස්ට් කරලා මේක පොඩි සටහනක් රූප සටහන මේ වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් අඳ ගන්න පුළුවන් නේ. වැදගත් තමයි නේ. ලොකෝට හරියට පැහැදිලි වෙන්නද නැහැ. ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ. මේ තියෙන ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ. හොඳයි. ඒක කොමියුටේටරේ වෙනස මතක තියාගන්න. මේ තියෙන කොමියුටේටරේ ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ. ඔයා අච්චුපත උදව්වට ගන්න මගේ රත්තරන් පුතා. අච්චුපත උදව්වට අරගෙන මේකේ තියෙන සටහන සම්පූර්ණයෙන් බලන්න. ඒක අර ලොකු මහ වැල්වට අරන් සටහනක් තියෙන ඒක බලන්න ඕනේ. ඔයා ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ ගැන විතර පොඩ්ඩක් බලන්න. ඉතින් අච්චුපත ටක් කරලා උදව්වට ගන්න මේකේ නෝට් එක විදිහට ප්‍රත්‍යාවර්තක ධාරා ඩයිනමෝ. දෙවෙනි එක මයික්‍රොෆෝනේ. හෙලවෙනකොට තමයි කරන්ට් එක හැදෙන්නේ. මයික්‍රොෆෝනේ එහෙමයි. මම කතා කරනකොට කතා කරන එක නිසා හෙලවෙනවා. හෙලවෙනකොට කරන්ට් එක හැදෙනවා මයික්‍රොෆෝනේ. ඔයා මේ දෙක ගැනම කෙටි සටහන් ලියන්න. හොඳයි. චූටියට කෙටි සටහන් ලියන්න ඕනේ. අච්චුපත බලද්දී හයිලයිට් කරගන්න. මයික්‍රොෆෝනේ. ඉක්මනට ඉවර කරන්න මගේ පුතා. මයික්‍රොෆෝනේ. තුන්වෙනි එක ට්‍රාන්ස්ෆෝමරේ. මේක ගැන ගොඩක් කියලා දෙන්න ඕනේ මට. හරිද? විභාගයක් ඇහුවොත් එහෙම මේකෙන් හරියට අහන්න පුළුවන්. ඒකයි මම කියන්නේ ට්‍රාන්ස්ෆෝමරය ගැන මට වැදගත්ව කියලා දෙන්න තියෙනවා කියලා. හරි ට්‍රාන්ස්ෆෝමරය. ඒකත් විද්‍යුත් දාමක බලයක් නිසා හටගන්න, ඒ කියන්නේ විදුලියක් හටගන්න එකක් බලා ගන්න. හොඳට බලා ගන්න. ට්‍රාන්ස්ෆෝමරය. බලන්න කොහොමද? ට්‍රාන්ස්ෆෝමර හදන්නේ මෙහෙමයි. එයාලා ගන්නවා මේ වගේ කම්බි සාමාන්‍ය යකඩ කෑල්ලක් ගන්න. යකඩ තහඩු ටිකක් මෙහෙම එකතු කරලා මෙහෙම ඔන්නෝම එකක් ගන්නවා. මේ තියෙන්නේ ඔන්න මේ වගේ තියෙන යකඩ තහඩු දෙකක් එකට එකතු කරලා ඉවරලා හොටුවක් කියලා හිතන්නකෝ. මෙහෙම නිකන් යකඩ කෑල්ලක් ගන්නවා. යකඩ කෑල්ලක් අරගෙන ට්‍රාන්ස්ෆෝමර් හදන්න හැටි බලන්න. හරිද? මම කියලා දෙන්නම් ඒකට හේතුවත් ඇයි කියලා. යකඩ කෑල්ලක් අරගෙන ඉන්නකොට මේ පැත්තට ඔතන කම්බි දංගරයක් මේ පැත්තට කම්බි දංගරයක් ඔතනවා. මේ පැත්තට ඔතන කම්බි දංගරයක්. ඔහොම. කම්බි දංගරයක් ඔතනවා. කම්බි දංගරයක් ඔතලා මෙයාට කරන්ට් එකක් දෙනවා. බැටරි කෑල්ලකින් කියලා හිතන්නකෝ. බැටරි කෑල්ලක් අරගෙන ඉන්න මෙතන කරන්ට් එක දෙනවා. ඔන්න කරන්ට් එක දෙනවා. මම මෙතන කරන්ට් එක දුන්නා කියලා හිතන්නකෝ. ඔයාලා මතකද චූටි කාලේ කාන්දම් හැදුවා ඔයාලා? විද්‍යුත් චුම්බක හැදුවා මතකද? යකඩ කෑල්ලක් අරගෙන යකඩ කෑල්ල වටේට කම්බියක් දාලා එහෙම බැටරි කෑල්ලක් දාපු ගමන් කෙලින්ම මේක මොකක් වුණාද? කාන්දමක් වුණා. දැන් මෙතන මොකද්ද වෙන්නේ? කම්බි දංගරයක් තියෙනවා, බැටරි කෑල්ලක් තියෙනවා. මේ ස්විච් එක ඔන් කරපුවම මේක කාන්දමක්ද නැද්ද?
කාන්දමක්. හැබැයි පොතේ කාන්දමක් වුණාට වැඩක් නැහැ. කාන්දමේ කාන්දම් බලය නිතර වෙනස් වෙන්න ඕනේ. අපි මේ ස්විච් එක ඔන් කරනවා ඕෆ් කරනවා ඔන් කරනවා ඕෆ් කරනවා ඔන් කරනවා ඕෆ් කරනවා ඔන් කරනවා ඕෆ් කරනවා. එතකොට මේක කාන්දම් බලය ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඒ කියන්නේ මොකද මේක කාන්දමක් නම් ඔයා දැන් උත්තර ද්‍රවයේද දක්ෂිණ ද්‍රවයට හට ගන්න ඕන විද්‍යුත් චුම්බක ශ්‍රාව රේඛා. මේ ස්විච් එක ඔන් ඕෆ් කරනකොට මේ ශ්‍රාව රේඛා ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඒ කියන්නේ ශ්‍රාව රේඛා මොකද්ද පුතේ වෙන්නේ? වෙනස් වෙනවා. තේරුණා නේද? මේ ස්විච් එක ඔන් ඕෆ් කරනකොට මේක කාන්දම බවට පත් වෙනවා. ස්විච් එක ඔන් ඕෆ් කරනකොට ශ්‍රාව රේඛා ඇති වෙනව නැති වෙනව. ඒ කියන්නේ ශ්‍රාව රේඛා වෙනස් වෙනවා. මතකද මයිකල් ෆැරඩේ කිව්වා ශ්‍රාව රේඛා වෙනස් වෙනකොට විද්‍යුත්ගාමක බලයක් හට ගන්නවා කියලා. අන්න බලන්න පුතේ. මේ ශ්‍රාව රේඛා වෙනස් වෙනකොට මෙන්න මේ දඟරේ අමතර විදුලියක් හට ගන්නවා. මේකට කියනවා විද්‍යුත් ගාමක බලයක් හට ගන්නවා. තේරුණා නේද? මේකේ මේ පළවෙනි දඟරේ ධාරාව වෙනස් වෙනකොට මේකේ විදුලියක් හට ගන්නවා. මේකනේ අපි කරන්ට් එක දුන්නු දඟරේ. මේක කරන්ට් එක දුන්නු දඟරේ නිසා මගේ වස්තුව අහගන්න. මේක කරන්ට් එක දුන්නු දඟරේ නිසා මේකට කියනවා අපි ප්‍රාථමික දඟරේ කියලා. මේක අපි කරන්ට් එක එළියට ගත්තු දඟරේ. මේක වෙනස් වෙනකොට මේකේ තිබේම කරන්ට් එකක් හැදෙනවා. ඒ හැදෙන කරන්ට් එක මේකෙන් තමයි අපි එළියට ගන්නෙ. ඒ නිසා මේකට කියනවා අපි ලස්සන නම ද්විතීක දඟරය කියලා. මොකද්ද මේකට කියන්නේ? මේකට කියනවා ප්‍රාථමික දඟරය. නැත්නම් ප්‍රයිමරි කොයිල්. මේකට කියනවා සෙකන්ඩරි. මේකට කියනවා සෙකන්ඩරි කොයිල් එක. මේක ප්‍රාථමික දඟරය, මේක ද්විතීක දඟරය. ඉතින් පුතේ මෙහෙම කරාම මොකක්ද අපිට තියෙන ප්‍රයෝජනේ? අනිත් එක තමයි. මෙතෙන්ට ස්විච් මේ බැටරි කෑල්ලේ දාලා ස්විච් එකක් දාලා දිගටම ස්විච් ඔන් ඔෆ් කරගෙන ඉන්න පුළුවන්ද අපිට? බෑ. ඒක නිසා පුතේ මතක තියාගන්න මේකට මාර වැදගත් වෙනවා අපිට බැටරි කෑල්ලක් ගත්තොත් එහෙම බැටරි කෑල්ලක කරන්ට් එක යන්නේ පුතේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට. මේකට කියනවා කැටිය මොන ධාරාවක් කියලාද? සරල ධාරාවක්. නමුත් චුට්ටකට කලින් කතා කරන්නේ ඩයිනමෝම. ඩයිනමෝම ඇති වෙන්නේ කරන්ට් එක ගත්තොත් එහෙම හිටි ගමන් කරන්ට් එක මේ පැත්තට යනවා හිටි ගමන් කරන්ට් එක අනිත් පැත්තට යනවා. මෙහාට යනවා මෙහාට යනවා මෙහාට යනවා මෙහාට යනවා. මේක වෙනවා තත්පර එකකදී වාර 50ක්. අම්මෝ. මෙහෙම කරනකොට වාර 50ක් මේ අපේ ගෙදරට එන කරන්ට් එක තියෙනවනේ. ඔයාගේ ගෙදරට එන කරන්ට් එක ප්‍රත්‍යාවර්ත එකක්. මෙහෙම කරනකොට මෙහෙම වාර 50ක් දෙපැත්තට යනවා. ඔයා හිතන ස්විච් එකක් අපිට පුළුවන් ද තප්පරයකට මෙහෙම කරනකොට වාර 50ක් පටපට ගාලා ඔන් ඔෆ් කරන්න පුළුවන්ද? බෑ. ස්විච් එකක් එච්චර වේගෙන් අපිට ඔන් ඔෆ් කරන්න බෑ. නමුත් අපේ ගෙදරට එන කරන්ට් එක තියෙනව නේද? අපේ ගෙදරට එන කරන්ට් එක පුතේ තප්පරයකදී වාර 50ක් දෙපැත්තට යනවා. ඒ නිසා තමයි අපේ ගෙදරට එන කරන්ට් එකට කිව්වේ අපි මොන ධාරාව කියලාද? ප්‍රත්‍යාවර්ත ධාරාව. එහෙනම් මගේ පැටියෝ අපි මේ ප්‍රාථමික දඟරේට ස්විච් එකක් දාන්න නැතුව අපි දාන්න කෙලින්ම ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ ලකුණ මේ. මම ප්‍රත්‍යාවර්තක ධාරාවක් මෙතෙන්ට දැම්මොත් ඒකේ කියන්නේ මොකක්ද? තප්පරයකට වාර 50ක් ස්විච් එක ඔන් ඔෆ් කරා වගේ. පටපට ගාලා කරන්ට් එක මෙහාටත් යනවා මෙහාටත් යනවා. ඒතර ශ්‍රාවරයක පටපට ගාලා දෙපැත්ත මාරු වෙනවා. ශ්‍රාවරයක පටපට ගාලා දෙපැත්ත මාරු වෙද්දී මේ පැත්තේ ඇති වෙනවා විශාල විද්‍යුත්ගාමක බලය. කිව්ව දේ තේරෙනවනේ? හොඳට බලාගන්න. හොඳට බලාගන්න. ඔයා හිතන්න මෙන්න මේ තියෙන ප්‍රාථමික දඟරයේ පොටවල් ගන්න. ප්‍රාථමික කියනකොට P කියනවා ප්‍රයිමරි කොයිල් එක නිසා. පොටවල් ගන්න එක අපි N කියලා NP. මේ තියෙන ද්විතීක දඟරේ. මේකටත් තියෙන පොටවල් ගණන. මේකට කියනවා NS කියලා. සෙකන්ඩරි කොයිල් එකේ පොටවල් ගණන. ඔයා දන්නවද දන්නේ මට මේකේ මාර chance එකක් ගන්න පුළුවන්. මොකක්ද දන්නවද chance එක? මෙන්න මේ පැත්තේ පොටවල් ගණනට වඩා පුතේ මේ පැත්තේ පොටවල් ගණන වැඩි කෙරුවොත් එහෙම මාර වැඩි. මේ පැත්තේ පොටවල් ගණනට වඩා මේ පැත්තේ පොටවල් ගණන වැඩි කෙරුවොත් ඔයා හිතනවා මෙතන මම 230 වෝල්ට් දුන්නා කියලා. තේරුණා නේද? මේ පැත්තට මම වෝල්ට් අපි ගෙදරට 230 වෝල්ට් නෙන්නේ. මේ පැත්තට 230 වෝල්ට් දුන්නොත් එහෙම එහා පැත්තේ පොටවල් ගන්න වැඩි කෙරුවොත් එහෙම මම මේ පැත්තෙන් අපිට ඕන නම් ගන්න පුළුවන් 2300 වෝල්ට් උනත් ගන්න පුළුවන්. ඊට වඩා වැඩි ගණනක් උනත් ගන්න පුළුවන්.
ඒක ගන්න පුළුවන් පුතේ මේ පොටවල් ගණන මත. පොටවල් ගණන ගොඩාක් වැඩි කරුවොත් ගොඩාක් ලොකු විදුලි ගාමක බලය විභවාන්තරයක් හට ගන්නවා. පොටවල් ගණන අඩු කරුවොත් එහෙම අඩු විදුලි ගාමක බලයක්. එහෙනම් මේ දාන පොටවල් ගණන අණුව අපිට පුළුවන් විදුලි ගාමක බලය මොකක් කරගන්නද? වැඩි කරගන්න. පොටවල් ගණන අඩු කරුවොත් එහෙම පුළුවන් විදුලි ගාමක බලය මොකක් කරගන්නද? අඩු කරගන්න. දැන් පාරේ පැත්තේ ඉඳලා ඔයාලා ගියදට කරන්ට් එක එනවනේ මගේ පුතේ. කරන්ට් එක එනකොට මග මිනිස්සු අරගෙන කරන්ට් එක ඔයාලා ගෙවල් පැත්තට යනකොට කරන්ට් එක අඩු වෙනවනේ. අඩු වෙනකොට මිනිස්සු මොකද දන්නවද කරන්නේ? විදුලි බල මණ්ඩලෙ මොකද කරන්නේ? මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් දානවා. ට්‍රාන්ස්ෆෝමරයක් දාලා ඉවර වෙලා එන කරන්ට් එක මේකට දීලා මේ පැත්තේ පොටවල් ගන්න වැඩි කරනවා. පොටවල් ගන්න වැඩි කරාම එහෙනම් ඔයාට 230 එක ඔයාලා ගෙදරට එනකොට සාමාන්‍යයෙන් 175 විතර වෙලා. අනේ නම් ඔයාලා ගෙදරට වෝල්ට් එකගේ මාදි. දැන් මොකද කරන්නේ? මේ පැත්තේ පොටවල් ගන්නට වඩා මේ පැත්තේ පොටවල් ගන්න වැඩි කරලා මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් දානවා. දාපු ගමන් මෙන්න 175 එක. ආයෙත් මොකද වෙන්නේ? අපිට පුළුවන් 230 දක්වා මොනව කරගන්නද? වැඩි කරගන්න. වෝල්ටේජය වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේ පැත්තේ පොටවල් ගන්නට වඩා මේ පැත්තේ පොටවල් ගන්න අඩු වුණොත් එහෙම පුතේ වෝල්ටේජය අපිට උන්න පුළුවන් අඩු කරගන්න. ඔයා දැකලා තියෙනවද පාරේ තියෙන මහා පත විදුලි රැහැන් දැකලා තියෙනවද මෙන්න මේ වගේම? අර මේ වගේ මෙහෙම ලොකු විදුලි රැහැන් දැකලා තියෙනව නේද? මේවා යන්නේ පුතේ වෝල්ට් ලක්ෂ ගණන්. තේරෙනවද? වෝල්ට් 33000 වෝල්ට් 1 ලක්ෂ ගණන් වෝල්ට් 2 ලක්ෂ ගණන් මේ වගේ ලොකු වෝල්ට් ගණන් යන්නේ මේවයි. මේ වගේ විදුලියක් ගෙදරකට දුන්නොත් එහෙම ගෙදර එක සැරේට අඩු වෙලා යනවා. ඒ නිසා වෝල්ට් ලක්ෂයක් විතර තියෙන එක අපේ ගෙදරට අඩු කරන්න ඕනේ වෝල්ට් කීය දක්වාද? වෝල්ට් 230 දක්වා. එහෙම වුණොත් මේ පැත්තේ පොටවල් ගන්න වැඩි, මේ පැත්තේ පොටවල් ගන්න අඩු මොකද්ද දාන්න ඕනේ? ට්‍රාන්ස්ෆෝමරයක්. මේ පැත්තේ පොටවල් ගන්න වැඩි කරලා මේ පැත්තේ පොටවල් ගන්න අඩු. වෝල්ටේජය අඩු කරනවා නම් ඒකට කියනවා පුතේ අපි අවකර ට්‍රාන්ස්ෆෝමරයක් නැත්නම් මේකට කියනවා පරිණාමකයක් කියලා. වෝල්ටේජය අඩු කරනවා නම් වෝල්ටේජය වැඩි කරනවා නම් මේ පැත්තට 175 කරලා අර පැත්තෙන් 230ක් වෙනවා නම් වෝල්ටේජය වැඩි කරනවා නම් මේකට කියනවා අධිකර පරිණාමක කියලා. එහෙනම් පරිණාමක වර්ග කීයක් තියෙනවද? ट्रांसफॉर्मर वर्ग की තියෙන දෙකයි. මොකද ट्रांसफॉर्मर वर्ग දෙක කියන්නේ ඉක්මනට කියන්නේ. ट्रांसफॉर्मर वर्ग දෙක මොකද්ද පුතා? අවකර පරිණාමකයි අධිකර පරිණාමකයි. අවකර කියන්නේ මොකද්ද? වෝල්ටේජ් අඩු කරනවා. අධිකර පරිණාමක කියන්නේ මොකද්ද? වෝල්ටේජ් වැඩි කරනවා. ඔයා හිතන්නේ මේ පැත්තට දෙන වෝල්ටේජ් එක මොකක්ද මේ ප්‍රයිමරි කොයිල් එකනේ. අපි වෝල්ටේජ් එක V කියලා කියනවා VP. එහා පැත්තෙන් පිට වෙන වෝල්ටේජ් එක හිතන්නකෝ අපි. මේකට කියනවා අපි VS කියලා. सेकेंडरी के वोल्टेज आवे එහෙනම් ඔයා මතක තියාගන්න අපිට මේකෙන් ලස්සන සමීකරණයක් ගන්න පුළුවන් මේකෙන් ගණන් හදන්න වෙනවා ඒකයි මම කියන්නේ මේකෙන් ගණන් හදන්න වෙනවා NP කියන්නේ මොකද්ද ප්‍රාථමිකයේ පොටවල් ගණන NS කියන්නේ මොකද්ද ද්විතීකයේ පොටවල් ගණන VP කියන්නේ මොකද්ද? ප්‍රාථමිකයට දෙන වෝල්ටේජතාවය. VS කියන්නේ මොකද්ද? ද්විතීකයෙන් ලැබෙන වෝල්ටේජතාවය. මේ ඔක්කොම එකට එකතු කරලා වෙලා හදා ගන්න පුළුවන් VP බෙදීම VS සමානයි NP බෙදීම NS කියන සමීකරණය. ඒ නිසා ඔයාට දුන්නොත් එහෙම ප්‍රාථමිකයේ පොටවල් ගන්න, ද්විතීයිකයේ පොටවල් ගන්න, ප්‍රාථමිකයේ සපයන වෝල්ටේජ් එක ඔක්කොම දුන්නොත් එහෙම මේක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හතරෙන් තුනක් දුන්නොත් පොතේ තේරෙනවද මේක පේනවද මන්ද පොඩ්ඩක් ඉක්මන් බලන්න. හරි පේනවා. මේ හතරෙන් තුනක් දුන්නොත් එහෙම එකක් හොයාගන්න ඔයාලට හැකියාව තියෙන මේ සමීකරණය. මේ සමීකරණය මොකද පොතේ ඉක්මනට කියන්නේ? ට්‍රාන්ස්ෆෝමර් එක මේ දේවල් प्राथमिक वोल्टेजතාවයක් සැපුවොත් ද්විතීයිකෙන් හට ගන්න වෝල්ටේජතාවය හොයාගන්න පුළුවන් සමීකරණය අරගෙන. එහෙනම් ඔයා මතක තියාගන්න. මේ මොකක්ද ඉක්මනට කියන්නේ? ට්‍රාන්ස්ෆෝමර් එක. එහෙනම් මම ඩයිනමෝම හරියටම කියලා දුන්නා. ඒක ලස්සනට කියලා දෙන්න ඕන එකක්. හරිද? අච්චුපුත දව කරගන්න. මයික් එක නම් ඉච්චර කියලා දෙන්න ඕනේ නැහැ. ඒක සරල එකක්. ඊළඟ ට්‍රාන්ස්ෆෝමර් එක ගණන් ආවොත් එහෙම අහනවා මේකේ. ඒ නිසා මට හිතට මදි මේක උගන්වන්න නැතුව යවන එක. ඒ නිසා තමයි ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එක කියලා කියන්නේ මොකද්ද පුතේ? ඔයාලා මතකද ට්‍රාන්සිස්ටරේ ධාරාව වැඩි කරන්න උදව් කරනවා. ධාරා වර්ධකය. ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අපිට පුළුවන් වෝල්ටීයතා
වර්ධකයක් විදිහට ක්‍රියා කරන්නේ. ට්‍රාන්සිස්ටරේ ධාරා වර්ධකයක්. මතකද? ධාරා වැඩි කරගන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමරය කියන්නේ වෝල්ටේජ් මේ පැත්තේ වෝල්ටේජ් අඩු නම් මේ පැත්තේ වෝල්ටේජ් වැඩි කරගන්න පුළුවන්. මේ පැත්තේ වෝල්ටේජ් වැඩි නම් මේ පැත්තේ වෝල්ටේජ් අඩු. වෝල්ටේජ් චේන්ජ් කරගන්න පුළුවන් තමයි මොකද්ද? ට්‍රාන්ස්ෆෝමරය. ලියාගන්න මාතෘකාව ට්‍රාන්ස්ෆෝමරය කියලා. ට්‍රාන්ස්ෆෝමරය. 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 පුතේ ඔය අච්චපොත දෝ කරගෙන ට්‍රාන්ස්ෆෝමරය පොඩ්ඩක් බලා ගන්න හොඳේ. ට්‍රාන්ස්ෆෝමරය නැත්තම් වර්ණන තුලියා ගන්න පරිණාමකය. ට්‍රාන්ස්ෆෝමරය කියනවා නැත්තම් පරිණාමකය කියලා කියනවා. ට්‍රාන්ස්ෆෝමරය නැත්තම් පරිණාමකය. ලියා ගන්න. සන්නායක මත සන්නායක කොටසක් මත සන්නායක කොටසක් මත එක මත එක හෝ වෙන වෙනම සන්නායක කොටසක් මත එක මත හෝ එක මත එක හෝ වෙන වෙනම එතු කම්බි දඟර දෙකකි එක මත එක හෝ වෙන වෙනම එතු කම්බි දඟර දෙකකි එක මත එක හෝ වෙන වෙනම එතු කම්බි දඟර දෙකකි එක මත එක හෝ වෙන වෙනම එතු කම්බි දඟර දෙකකි මෙහි මුලින්ම වෝල්ටීයතාවයේ සපයන මෙහි මුලින්ම වෝල්ටීයතාවයේ සපයන දඟරය 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 ප්‍රාථමික දඟරය වෝල්ටීයතාවයේ පිටතට ගන්නා 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 දඟරය ද්විතීක දඟරය දැන් වීඩියෝ එක පොඩ්ඩක් මෙතනින් නවත්තලා ඔයා මෙන්න මේ රූප සටහන ඇඳගන්න. මේ රූප සටහන. එක විනාඩියකින් ඇඳගන්න හොඳේ. ට්‍රාන්ස්ෆෝමර් එකේ රූප සටහන ඇඳගන්න. වීඩියෝ එක පොඩ්ඩක් නවත්තන්න. නවත්තලා මේ රූප සටහන ඇඳගන්න. හරි? right. ඒ රූප සටහන ඇඳගත්තා නම් යටින් ලියාගන්න. प्राथमिक दंगरेट वडा द्वितीयक दंगरे පොටවල් ගණන වැඩි නම් ප්‍රාථමික දංගරයට වඩා ද්විතීයික දංගරේ පොටවල් ගණන වැඩි නම් ප්‍රාථමික දංගරයට වඩා ද්විතීයික දංගරේ පොටවල් ගණන වැඩි නම් in වැඩි වෝල්ටේජතාවයක් ලැබෙන අතර 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 ප්‍රාථමිකයට වඩා අඩු කොටවල් ගණනක් 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 ද්විතීයිකයේ ඇති විට ඊට වඩා අඩු නම් මේකත් ද්විතීයික අඩු කොටවල් ගණනක් ඇති විට in අඩු වෝල්ටේජතාවයකුත් ලැබේ in අඩු වෝල්ටේජතාවයකුත් ලැබේ in අඩු වෝල්ටේජතාවයකුත් ලැබේ මේ අනුව පරිණාමක වර්ග දෙකයි in අඩු වෝල්ටේජතාවයකුත් ලැබේ මේ අනුව පරිණාමක වර්ග දෙකයි මේ අනුව පරිණාමක වර්ග දෙකයි එන්නේ අවකර පරිණාමක කියලා කියන්නේ අඩු කරන ඒවා අවකර පරිණාමක අධිකර පරිණාම අවකර පරිණාම අධිකර පරිණාම right
දැන් ඔයා වීඩියෝ එක නවත්තලා මෙන්න මේ කොටස ලියා ගන්න. හොඳේ? ඔයාගේ අච්චුපතේ දීලා තියෙන්නේ මේ සමීකරණ මීට වඩා වෙනස් විදියට. මේ හරස් ගුණිත දැම්මන් පස්සේ අච්චුපතේ දින එක තමයි මේ දීලා තියෙන්නේ. බය වෙන්න එපා. අච්චුපතේ දීලා තියෙන එකයි මේ තියෙන්නේ. NP කියන්නේ ප්‍රාථමිකයේ පටවල් ගන්න, NS කියන්නේ ද්විතීයිකයේ පටවල් ගන්න, VP කියන්නේ ප්‍රාථමික පටවල් ගන්න, VS කියන්නේ ද්විතීයික පටවල් ගන්න. එහෙනම් VP බෙදීම VS සමාන NP බෙදීම NS. එහෙම නැත්නම් ඔයා අච්චුපතේ තියෙන සමීකරණේ පාඩම් කරගන්නත් පුළුවන්. එහෙනම් මේකෙන් ඔයාලට ගණන් හදන්න පුළුවන්. තේරුණා නේද? එහෙනම් ඉතා සරලයි. නේ? ගණන් දුන්නාම මෙන්න ඊට පස්සේ දෙන ගණන් මොනවද? ප්‍රාථමිකයේ මෙච්චර කොටවල් ගන්නක් තියෙනවා, ද්විතීයිකයේ මෙච්චර කොටවල් ගන්නක් තියෙනවා. ප්‍රාථමිකයේ මෙච්චර වෝල්ටේජ් දුන්නා, ද්විතීයිකෙන් එන වෝල්ටේජ් මොකද්ද? ඔයා මේ ටික දන්නවනම් සමීකරණයට ආදේශ කරලා ඉවර වෙලා කියන්නේ. ගණන් හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාට ඒකට පුතේ නිදසුන් ගණනක් දෙකක් තියෙනවා මොකේද? අච්චුපතේ. ඔයාට මේකට උදාහරණ ගණනක් දෙකක් තියෙනවා අච්චුපතේ. එහෙනම් මේ ටිකේ නෝට් එක විදිහට ඔයා පාවිච්චි කරන්න මොකද පුතා? අච්චුපත පාවිච්චි කරන්න. හරි. මේ සමීකරණේ නැත්නම් අච්චුපතේ සමීකරණයක් කමන්නේ. මේ සමීකරණයම හරස් ගුණිත දාලා ගත්තාම අච්චුපතේ සමීකරණයම තමයි. අච්චුපතේ නම් තියෙන මොකක්ද බං? VP බෙදීම මොකක්ද තියෙන්නේ? කොහෙන්ද දන්නේ ඒක? NP බෙදීම NS සමානයි VP බෙදීම VS. හරිද? VP බෙදීම VS සමානයි NP බෙදීම NS. මේකම තමයි මේ පැත්ත එහා පැත්තට දාලා තියෙන්නේ. ඒ ගැන එච්චර හිතන්න එපා. හරිද? එහෙනම් අච්චුපතේ තියෙන උදාහරණ දෙකක් තුනක්. එහෙනම් ඔයාට පාඩම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ රත්තරන් පුතා. අහගන්න මගේ රත්තරන් පුතා. ඔයාලට පාඩම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. තේරුණාද? ඒක නිසා ඊටා කෙටියෙන් බලා ගන්න. මම ඔයාලට එවන්නම් ඔය මේ පහුගිය මේ මොනවද බස්නාහිර පළාත් 2020 නේද? ඒ කියන්නේ ගිය අවුරුද්දේ බස්නාහිර පළාත් සභා ප්‍රශ්න පත්‍ර කිහිපයක් තියෙනවා. ඒකට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එවපු පේපර් එකක් එහෙම තියෙනවා. ඒ පේපර් ටිකක් එහෙම මම ඒකේ පේපර් දෙකක් තුනක විතර PDF තියෙනවා මගේ ළඟ. මම ඒ චුට්ට දාන්නම් දැන් හොඳේ. ඒ චුට්ට දාන්නම් ඔයා කලබල වෙන්න එපා. මෙච්චර කාලෙක ඔයාගේ සර් ඔයාට මේ පොල් ගෑවේ නැහැ. ඉගෙනුවා. ඉතින් ඒක නිසා මේ කලබලයට මහා පේපර් පිටින් සාකච්ඡා කරනවා කියලා කෙනෙක් කරන්න බෑ. ඒ නිසා ඔයා මනස රිලැක්ස් කරගන්න. මනස සංසුන් කරගන්න. මගේ හොඳ පුතා නේද? මනස සංසුන් කරගන්න. මනස සංසුන් කරගෙන ඉවර වෙලා. ඔයාට පුළුවන් චුට්ටක් තියෙනවනේ. නේද? මෙච්චර කාලෙක ඔයා පාඩම් කරා. මෙච්චර කාලෙක ඔයා පන්තිෙන් ගියානේ. ඒ නිසා ඔයාට ලද ප්‍රතිඵලයක් තියෙනවා. නේද? ඔයාට හැකි ප්‍රතිඵලයක්. A එකක් වෙන්න පුළුවන් B එකක් නැතුව B එකක් ආවා කියලා පුතේ මැරෙන්නේ නැහැ නේ අපි නේද? A එකක් නැතුව B එකක් ආවා කියලා මැරෙන්නේ නැහැ. B එකක් නැතුව C එකක් ආවා කියලා මැරෙන්නේ නැහැ. හැබැයි C එකට අඩුව මගේ ළඟ හිටපු කිසි කෙනෙකුට ප්‍රතිඵලයක් එන්නේ නැහැ. නිකන් යන්තම් අහගෙන හිටියත් 100කට උඩින් ප්‍රතිඵලයක් අනිවාර්යෙන් එනවාමයි. ඒ නිසා ඔයා දැනට ඉන්නේ මොනේ කියලා පුතේ. ආ කොච්චර පහළ මට්ටමක හිටියත් ඔයා දැනට ඉන්නේ මොකේද? කියන්න මගේ පුතේ. ආ කොච්චර පහළ මට්ටමක හිටියත් ඔයා දැනට ඉන්නේ 100 ක හොඳේ. ඔයාට දැනට 100ක් තියෙනවා. මතක තියාගන්න. චුට්ටක් යන්තම් පොඩි උත්සාහයක් දරුවොත් B එකක් කරගන්න පුළුවන්. තේරුණා නේද? නමුත් ඔයා හොඳ ශක්තිවන්තව නේද? හොඳ පියවි සිහියෙන් ලිව්වොත් එහෙම විභාගේ කලබලයක් නොවි. මගේ පුතාට ඒකක් එනවාමයි. ඒක නිසා ලෝකෙ නැති ඒවා පෙරලගෙන දැන් කල්පනා කරන්න, පාඩම් කරන්න, දඟලන්න ඕනේ කමක් නැහැ. ඔයා හිමින් හොඳට නේද? හිමින් හොඳට පියවි සිහියෙන් ඔයාලට බැරි දේවල් ටිකක් තියෙනවා. ඔය පද්ධති වල කොටස් ටිකක් එහෙම තියෙනවා නේද? උඩින් යටින් එහෙම හැම එකක්ම බලලා තියන්න. තේරුණා නේද? පද්ධති වල කොටස් ටිකක් එහෙම තියෙනවා. සුසන පද්ධතිය, බහිස්රාවී පද්ධතිය වගේ දේවල්. ආහාර ජීර්ණ පද්ධතිය කොටස්. මේක අන්තම් උඩින් යටින් බලලා තියන්න. ජීව විද්‍යාවේ වනේම අමාරුයි. තේරුණාද? ඒවාම අමාරුයි. ඉතින් ඒක නිසා ඊළඟට තවත් අමතරව නේද? කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල ඉතින් අපි සෙමිනාර් එකේදී සාකච්ඡා කරපු දේවල් ගොඩාක් තියෙනවා. ජීව විද්‍යාවේ අපිට සාකච්ඡා කරගන්න බැරි වුණේ. නේද? ඉතින් ඒක නිසා හිමින් පරිස්සමෙන් පුළුවන් තරම් උපරිම බලන්න. බලලා දෙයනේ කියලා විභාගෙට ගිහිල්ලා මගේ පුතා පියවි සිහින් යුක්තව ලියන්න. නේද? මගේ ආශිර්වාදය හැමතිස්සෙම මගේ පුතාට තියෙනවා. ඒක කොයි වෙලාවෙත් ඔයාගේ ළඟ තියෙනවා. ඒ නිසා මගේ ආශිර්වාදය තියෙනකන්, ඔයාගේ අම්මා තාත්තගේ ආශිර්වාදය තියෙනකන් ඔයාගේ ජීවිතේ කවදාවත් වරදින්නේ. ඒක නිසා හොඳට හිතලා වරද්දාගන්නේ නැතුව උත්තර කලබල වෙන්නේ නැතුව බහුවර්ණවත් හොඳට කියවන්න, ව්‍යුහගත රචනාවනත් හොඳට කියවන්න, රචනාවනත් හොඳට කියවලා නේද? හොඳ පියවි සිහියෙන් යුක්තව හොඳට මගේ පුතා විභාගෙ ලියන්න. සර් හරි ආදරේ ඔයගොල්ලන්ට. ඒ නිසා
නේද? මේ දේවල් ගැන හොඳ සිහිය තියාගෙන හොඳින් විභාගෙ ලියලා ඉවර වෙලා හොඳ ප්‍රතිඵලයක් ගන්න ඕවන ශක්තිය ධෛර්යය මගේ පුතාට නොඅඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හෙට දවසේදී. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි මගේ පුතේ. ආගේ ආදරණීය රුගල් බණ්ඩාරසල තමයි. ඔයාලගෙන් දැන් සමුගන්නේ. පාඩසර ඉගෙනුවා මෙච්චර කාලයක් හොඳින්. ඒක ගැන විශ්වාසය තියන්න. පුංචි අපහසුතා කලකිරීම එයි විභාගෙට ගියාම සමහරට ලියා ගන්න බැරි ඒවා. බැරි නම් අත්හැරලා දාන්න. මොකද පේපර් එකේ 4න් එකක් වරද්දන්න ඔයාට හැකියාව තියෙනවා. ඉතුරු 4න් 3 හොඳට ලියන්න. 4න් එකක් අනිවාර්යෙන් වරද්දන්න. තේරුණා නේද? ඒ නිසා වරද්දන්න හැකියාව ඔයාට තියෙනවා. ඒ නිසා එකක් දෙකක් තුනක් වැරදුනා කියලා හිත පහලට දාගන්න එපා. උනන්දුවෙන් කොහොම හරි කරන්න උනන්දුවෙන් ලියන්න. හරිනේ එහෙනම් වෙලාව නැස්ත කරන්න බෑ ඔයාට මේ දවසේදී මම එහෙනම් මගේ පුතාට තෙරුවන් සරණයි කිව්ව පුතේ. ආයුබෝවන්. හොඳයි. තෙරුවන් සරණයි. හොඳට ලියන්න. ඔයාගේ හිත ඇතුලේ එරුගල් බණ්ඩාරසර ඉන්නවා. හරිනේ? හරිනේ. කරදර බාධා ගොඩක් වුණානේ. නේද? ඒක නිසා ඒවත් කල්පනා කරන්න. කොරෝනා හින්දා අපිට දේවල් කරගන්න බැරුණ ඒවත් කල්පනා කරන්න කමක් නෑ. මොන හරි වුණාම අපි විභාගේ නම් කොහොම හරි දිනනවාම තමයි. හරිනේ? එහෙනම් තෙරුවන් සරණයි මගේ රත්තරන් පුතා. ඔයාට හොඳට විභාග ලියන්න. හරිනේ? හරිනම් එරුගල් සරණගේ සම්මුඛ තෙරුවන් සරණයි මගේ පුතේ. තෙරුවන් සරණයි. හරිද? තෙරුවන් සරණයි. ගණන් ටික හදන්න හොඳේ.